श्री श्रद्धा संपन्न कार्मिक पिंपने नितिमत नाम जन्मे सोदानं विरने लोचरा बुद्धज्ञान श्री सिंधु सिन्नाकय सद्धर्में दक श्रवणे करंते हिंसा हिमदिनाम ओम ओमनावें तमंगे चित्त नवित्ने कर्म रजवन्नट नदी चित्ते एकमत कैटेगरी में देशनाल मुझे श्रवणे करंते सिंहतुनि अन्तरवशीदी अंजामदेशना सिंहतुरकंते अंगुत्तर निकाय दशक निपातेन सनात सूत्र नाट्यकरण सूत्र तुमने बुद्धिज्ञान से देशना करना सनाता विकल्य विहरतमा अनाता महारानी सनात वासे करना पिहित कर्म अतु वासे करना मानाता अनाथ वेन्नेपा पिहित कर्म नैतिक वेन्नेपा तपस्से तथागतन देशना करना दुःखं विक्री अनाथ विहरति अनाथ वेच्चुकेना किसी में पिहित कर्म नैतिक वेच्चुकेना दुख से वासे करना पड़ेगा तब कोहमद अपि सनात वासे करने कोहमद अपि अनाथ वेच्चे කියලා මේ ලෝකෙ දිහා බලන්න දෙමව්පියෝ නැති සහෝදරයෝ නැති ඥාති හිතේසින් නැති අනාථ වෙච්ච කෙනෙක් දිහා බලන්න තමන්ට දුකක් කරදරයක් පීඩාවක් ඇති වෙනකොට පිහිට වෙන්න උපකාරී වෙන්න ඒක සඳහා ඉදිරිපත් වෙන්න කෙනෙක් නැතිනම් තමන්ගේ දුක සැප දෙකට පිළිත වෙන්න කෙනෙක් නැතිනම් එයාට කියනවා අනාථ පුද්ගලයෙක් කියලා. එයාගෙන වහු කියන්න, එයාගේ අදුපාඩු බලා ගන්න කෙනෙක් නැතිනම් කියනවා අනාථ පුද්ගලයෙක් කියලා. ඒ වගේම යන එනම නැත්තම් ඉන්න හිටින තැනක් නැති වුණාම එයාට කියනවා अनाथ विचलित කියලා. ජයක් දොරක් නැහැ, තිර නිවහනක් නැහැ. එතකොට ඒ වගේ පුද්ගලයෙක් කියනවා අනාථයි කියලා. ලෝක දිහා බලන්න ජයක් දොරක් තියෙන ඉන්න හිටින්න තැනක් තියෙන කෙනාගේ ජයක් දොරක් නැති ඉන්න හිටින්න තැනක් නැති ගෙයින් ගෙට ඇවිදලා ගාකල ජීවිතන අනාථ කෙනාගේ ජීවිතය දිහා බලන්න. එතකොට ගියක් දොරක් තියෙන කෙනා යම් සැපක් පහසුවක් විඳිනවා නම් සුවක් සොම්නසක් විඳිනවා නම් ඒ සැප පහසුව සොම්නස ගියක් දොරක් ඉන්නේ තැනක් නැතුව අනාථ වෙච්ච කෙනාට තියෙනවද? නැහැ. ඊට පස්සේ ඥාති හිතේසින් කවුරුවත් නැතිනම් කෙනෙකුට ඥාති දෙමව්පියෝ දූදරුවෝ ඥාති හිතේසින් ඉන්නවා නම් ජීවිතයට ලෙඩ දුක කරදරයක් අපහසුකමක් ඇති වුණොත් ඒ ඥාති උදව් එහෙම ඥාති කිසිම කෙනෙක් නැතිනම් උදව් උපකාර දෙන්න කිසිම කෙනෙක් නැතිනම් ලෙඩ දුක කරදරයක් ජීවිතයට ඇති වුණොත් අර ඥාතිවරයෙක් ඉන්න පහසුකම කියන කෙනාට තියෙන පහසුකම යාට තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛං වික්ඛවේ අනාථ විහෙරති. අනාථ පුද්ගලයා දුකසේ වාසය කරනවා. එතකොට ඒ වගේ ධර්මයේ සඳහන් වෙනවා මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම අනාථයි. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම
උදව් උපකාරයට කෙනෙක් නැති පිටක් කරනක් නැති අනාථ පිරිසක් ඉන්නේ අනාථය ටික. මේ සතර ඉන්න ඔක්කොම අනාථයි. එයි අනාථයට ගැටුරක් තියෙද? නෑ. දැන් මේ සතර ඉන්න අයට ගැටුරක් වෙනවා කියලා හිතනවා. මම අර මතක් කරලා තියෙන්නේ අපි දැන් හිතාගෙන අපිට ගැටුරක් තියනවා කියලා. ඔව් තියෙනවා. තාවකාලිකව ගෙදරකට කොට වෙලා ඉන්න එකට සාන්ති නිවහනක් තියනවා කියලා කියන්නේ නැහැ. Tamante එකක් නැහැ නිවහනක්. තියනවාද කියලා බලන්න. මම අර කියන්නේ ඉස්සර පාරේ වාහන තිබුණේ නැහැ. ගොඩාක් ගියේ පයින්. ඒ පයින් යන අයට විදා සංසිඳුවා ගන්නට අම්බලන් හදලා තියෙනවා. එතකොට හතර දිශාවෙන්ම නොයෙක් නොයෙක් වැඩ ගමන් යන අය ප්‍රයෝජනකට ඔය අම්බලන් වලට එකතු වෙනවා. එකතු වුණාම ඔය වගේම නොයෙක් නොයෙක් ගමන් ගිය අය ඒ අම්බලමට ඇවිල්ලා ඉන්නවා. ගමන් යන අය. අම්බලම දිපින් එකතු වෙලා හඳුනා ගන්නවා. එකතු ව්‍යාධි හදනක් කරනවා. එක රැයකට තමයි මේ ඔක්කොගම යාළුකම. ආපහු පහුවදාට වෙන කෙනා වෙනම පිටගිලා යනවා. ඒ වගේ දීර්ඝ සංසාරක එන අපි එක්තරා නවාතනක් පොළක නතර වුණා වගේ මේ ජීවිතය. එතකොට අනන්‍යතු ඉතු තතෝ ආවේ කිසිවෙකුට නොදන්නා මෙතනින් ආවේ අනන්‍යතු ඉතු ගත කිසිම කෙනෙකුට නොකිය අපි මෙතන යන්නේ. ඉතින් ඒ తాවකාලික අම්බලමකට එක් පැයක් ගත කරන් එකතු වෙච්ච අය වගේ ඉන්නතුනේ මේ දීර්ඝ සංසාර ගමනේ නාපි එක් මොහොතක උත්පත්තියක් තවත් එක් අම්බලමක් විතරයි මේ ජීවිතය. ඉතින් මෙතනදී මේ ඉන්න අය දැන හඳුනා ගන්නවා කතා බහ කරනවා මේ අවුරුදු 50ට 60ට විතරයි මේ ඔක්කොම නැදෑ කට්ටිය. ඔක්කොම යාළු මිත්‍ර කට්ටිය. ඔක්කොම සහෝදර කට්ටිය. නමුත් ජීවිතය කියන එක යථාර්ථය කියන එක සතර ගමන කියන එක එතන ඉවර නැහැ. ඒක නෙවෙයි. ඊට පස්සේ මේ අම්බලම ඉන්නේ කියලා දැනතු මේක මගේ කරගන්න ඕන කියන අදහසින් ඉතින් හොයලා හම්බ කරලා එකතු කරලා බුද්ධ ගහලා තිබ්බට ඔන්න ටික දවසකින් අම්බලමේ යනවා. ඔන්න එතනින් ගිහිල්ලා ආයෙත් වෙන තැන. මේ වගේ ස්ථීර නවාතනක් නැතුව තැනින් තැන ඇවිදින්න වෙන අම්බලම් සහගත ජීවිතයක පිටුනේ. අනාථයේ ලක්ෂණ. හරි අම්මතාත්ත කෙනෙක් ඉන්නවද අපි කාට? මේ ඉන්න අම්මතාත්ත අවුරුදු 50යි 60යි. ඊට පස්සේ මේ අම්මතාත්ත බොරු. ඊට පස්සේ දැන් තව අම්මතාත්ත කෙනෙක්. ඊට පස්සේ ඒ අම්මතාත්ත බොරු. එතකොට හරියට දෙමව්පිය සහෝදරයෙක් නැති කෙනෙකුට අනාථයි කියලා කියනවා. මොකද ඒකේ ලක්ෂණය කෙවල් දුරවල් නැති ඥාති හිතේකින් නැති කෙනාගේ ලක්ෂණය මොකක්ද වෙන මොකුත් නෙවෙයි අනාථ වෙච්ච කෙනාට ලැබිලා තියෙන දේ දුක. තමන්ගේ දුකට පිට වෙන්න අනිත් කාටවත් අනිත් කවුරුවත් එන්නේ නැහැ. මොකද අපි ආගන්තුකය නිසා. ඔයගොල්ලන්ගේ ජීවිතයේ ලෙඩ දුකක් හතරයක් හැදුනොත් මහලු වෙනකොට මරණයටපත් වෙනකොට ඔය කවුරුත් පිට වෙනවා. පිට වෙන්නේ. ඉතින් සමාත වාසය කරනවා නම් තමන්ගේ ජීවිතයේ දුකක් හතරයක් ඇති වෙනකොට පිට වෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් කෙනෙක් ඉන්නවා නම් එයා තමයි තමන්ට පිට කරන කියන කෙනා.
සසර නැවත නැවත ඉපදෙන මේ සත්‍යයන්ට පිහිට වෙන්න කවුරුවත් ලෝකේ නැහැ. ඒ හින්දා අනාථයි. ඊට පස්සේ කෙස් පැහිලාම වැඩිවිලා කන් ඇහෙන්නේ අතපය වලඟු නැති තත්ත්වයට ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙන යන ජීවිතවලට පිහිටක් සරණක් වෙන ලෝකෙ කිසිම කෙනෙක් නැහැ. ඒ හින්දා ලෝකයා අනාථයි. හැම දෙයකින්ම වෙන වෙලා හැම කෙනෙකුගේම වෙන වෙලා ඉපදුන හැම ජීවිතයකම මරණයට පත් වෙනවා කියන ධර්මතාවයට පත් වෙද්දී ඒ ධර්මතාවයෙන් මුදව ගන්න කිසිම කෙනෙක් ලෝකේ නැහැ. ඒ හින්දා ලෝකය අනාථයි. ඒ වගේම ප්‍රිය දේන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම නිසා තමන්ට දුකක් එනකොට ඒ දුක තමන්ගේ සංසාරේ නොහට ගන්න විදිහට ඒ දුක නිවෙන විදිහට උදව් කරන්න කවුරුවත් ලෝකේ නැහැ. ඒ නිසා ලෝකේ හැම කෙනෙක්ම අනාථව වාසය කරනවා. තමන් අකමැති අය අකමැති දේවල් ලැබීමෙන් තමන්ට දුක අපහසුකමක් උපදිනකොට ඒ දුකින් අපහසුකම් බේරගන්න ලෝකේ කිසිම කෙනෙක් නැහැ. එතකොට මේ කය කියන සා බඩගින්න විපාකය ආදී නැති මధుර අවසලං ආදී ස්පර්ශයන්ගෙන් දුක් විඳිනවා. ඒ දුක සහ මුලින්ම නැති කරන ඒ දුක නොහත් ගන්න ධර්මතාවය ඇති කළ දෙන්න කිසිම කෙනෙක් තමන්ට නැහැ. ඒ නිසා මේ ලෝකය අනාථයි. එතකොට අනාථ වෙච්ච කෙනාගේ ස්වභාවය අනාථයි කියන්නේ වෙන මොකක්ද නෙවෙයි. ජීවිතයේ පිහිට ප්‍රකවරණයක් පිටිවහලක් වෙන්න කෙනෙක් නැහැ. ඒ වගේ මේ සසරගත සත්‍යයන්ට යථා ස්වභාවයෙන් බැලුවාම පිහිට පිළිසරණ වෙන්න කිසිම කෙනෙක් නැහැ. මොකද ඒ විඥායත් අනාථව නම් ඉන්නේ. ඉන්න ඔක්කොම අනාථව නම් ඉන්නේ තව කෙනෙකුට පිහිට පිළිසරණක් වෙන්නේ කොහොමද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ අනාථව සසර ඒමියට දුවන පරිසරණ සත්‍යයන්ට ස්ථීර වූ නාථ කරන ධර්මතා ටික. නාථ කරන ධර්මතා ටික. මෙන්න මේ ධර්මතා 10ක් පෙන්නනවා. ඒ කාන්තෙන්ම පිහිට පිළිකරන ජීවිතයකට ලැබෙන ධර්මතා 10ක්. ඒකට කියනවා නාථ කරන ධර්ම කියලා. හරියට අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා වගේ දරුවෙකුට යම් කිසි පුරුෂයෙකුට සහෝදර සහෝදරි ඥාති හිතයිසින් ඉන්නවා වගේ කෙනෙකුට හොඳට සැප විහරණය පිණිස පවතින දේවල් ආදී රක්ෂිත ස්ථානයක් රැකවරණයක් තියෙනවා වගේ මේ අනාථව සසර ඇවිදින සත්‍යයන්ට නාථ කරන පිහිට පිළිස පවතින ධර්මතාව 10ක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරුණු ටික පෙන්නලා කියනවා සනාථාදිකේ විහෙරත අනාථ නොවන සනාථ වෙන පිහිට පිළිසරණ ඇතුව ජීවත් වෙන්නේ කොහොමද? පිහිට පිළිසරණ ජීවිතයට ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව පෙන්නලා ඒ ජීවිතයට පිහිට පිළිසරණ ඇති කරගන්න කර්ම 10ක් තථාගතයන් වහන්සේ දෙන්නා. දෙන්නා දේශනා කරනවා මෙන්න මේ කරුණෝ ටික තමන් තුළ උපදවාගෙන සනාථ කෙනෙක් වෙන්න. පිහිට කරන ඇති කෙනෙක් වෙන්න. අනාථ වාසය කරන්න එපා. මේ අනිත් හැම කෙනෙක්ම වගේ
අනාත්ම වාසය කරන්න එපා. මොකද අනාත්ම වාසය කරන එක දුක ජීවිතයට කියලා. පිළිපැත් කරනත් ඇතුළු වාසය කරන්න කියලා. මොකද පළවෙනි නාථ කරන ධර්මයේ ජීවිතයකට පිළිපැත් පිටුවහලක් ලැබෙන පළවෙනි කාරණාව මොකද්ද? ඉදිරික්‍රේ වික්ඛු සීලවා හෝති තමා බුදුරජාණන් දේශනා කරන ඉදිරික්‍රේ වික්ඛු සීලවා හෝති පටිමොක්ඛ සංවර සම්මුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු ඉදම් වික්ඛු සීලවා හෝති සික්ඛාපදේසු පාතිමොක්ඛ සංවර සංවරෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්ඛති අයම්පි ධම්මෝ නාථකරණ. පළවෙනි නාථකරණ ධර්මයේ මොකද්ද? ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවරව ආචාර ගෝචරයෙන් යුක්ත ස්වල්ප වාක්‍ය වර්ධත බය දකිමින් ශික්ෂාවන් දැඩිවගෙන ඉක්මන බවක් තියෙනවා නම් මෙන්න මේකත් කෙනෙකුගේ ජීවිතයේ නාථකර ධර්මයක්. තමන්ට පිළිට පිළිසරණ පිළිස පවතින එකක්. එතකොට දෙවැනි එක තමයි මොකද්ද? බහුසුත භාවය. පළවෙනි එක ප්‍රාථමික සංවර සීලෙන් සංවර වීම, දෙවැනි එක බහුසුත භාවය, තුන්වෙනි එක කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව, තමා කල්යාණ මිත්‍රයන්ට නැමුණු බව. හතරවෙනි එක සුවච බව, පස්වෙනි එක තමන් එක්ක එකට ජීවත් වෙන සත්‍වඥචාරීන් කෙරෙහි එකට ජීවත් වෙන අය කෙරෙහි ප්‍රිය වූ මනාප මෛත්‍රී සිතින් වාසය කරමින් ඒ අයට බුදුමහත් කටයුතු වල උදව් උපකාර කරනවා නම් කළා දෙනවා නම් මෙන්න මේක තමයි පස්වෙනි නාටකරන ධර්මය. ඊට පස්සේ හයවෙනි එක තමයි මොකද්ද? ධර්මයට සත්‍ය කැමැති බව. හත්වෙනි එක තමයි ආනන්ද වීර්යය. අටවෙනි එක තමයි ලතදී සතුටු වීම. නවවෙනි එක තමයි සත්‍ය සම්පජන්‍ය සිහියෙන් ඇති බව. දහවෙනි එක තමයි ස්කන්ධයේ විජේ වේදනා උද්‍යත ගාමී ප්‍රඥාවේ යුක්ත වීම. අපි මේ ටික පොඩ්ඩක් මුලින් ගන්නවා කියමු. එතකොට මෙන්න මේ කරුණු 10න් යුක්ත නම් කෙනෙක් මේ 10 තමන් සන්තකයේ තියෙනම් ඒ කාන්තින් යා ජීවිතයේ පිළිටක් ඇතුව සරණක් ඇතුව පිළිසරණක් ඇතුව ජීවත් වෙන කෙනෙක්. එයා කවදාවත් අනාථ වෙච්ච කෙනෙක් නෙවෙයි. අනාථ වෙච්ච කෙනෙකුගේ දුක් විඳින්න වෙන කෙනෙක් නෙවෙයි. අනාථ වෙච්ච අය දුක් විඳිනවා නම් යම් විදිහක ඒ අනාථ වෙච්ච අය දුක් විඳින ඒ දුකෙන් සම්පූර්ණ මිදෙන ඒ දුක ඇති වුණාම පිළිට පිළිසරණක් වෙන්නයි. අපිට ඥාති හිත මිත්‍රයෝ ඉන්නේ අපි දුබල වෙලාවට අපිට දුකක් හරදරයක් අපහසුකමක් ඇති වෙනකොට ඒ අය ඉන්නහිට ඒ අය හොර ඉදිරිපත් වෙලා අපි ඒ දුකෙන් මුදවලා. ඒ වගේ ජීවිතේට දුක කරදරයක් ප්‍රශ්නයක් එනවා නම් එන්න තියෙන අවස්ථාවලදී මේ නාටක කරන ධර්මයන්ගේ ස්වභාවය තමයි ඒ අය ඉදිරිපත් වෙලා අපේ ජීවිතේ දුකෙන්ද තියෙන ටික වාරණය කරන්නේ. දුකෙන් අපි මුදවනවා. ඒකේ පළවෙනි එක තමයි මොකද්ද? ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවරය. එතකොට ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියන්නේ මොකද්ද? ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියන්නේ ප්‍රාතිමොක්ඛ කියලා කියන නිවනට පමුණවන කියන නිවනට මුල් වෙන නිවනට පමුණවන කියන අර්ථයෙන් ප්‍රාතිමොක්ඛ කියලා කියනවා.
ප්‍රාතිමොක්ඛ සීලය කියලා කියන්නේ ගිහි පින්වත්තුන්ට නම් අපි සමාදන් වෙන පංචශීල පදයක් ටික තියෙනවානේ. ඒ පංචශීල වලට ඒ වගේම මේ උපෝසථ අෂ්ටාංග සීලයට ඒ වගේම උපසම්පද සීලය සාමාන්‍ය සීලය වගේ සීල පද සමාදන් වෙලා ඒක රකින්න ටිකක් තියෙනවානේ. මෙන්න මේ ටිකට කියනවා ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා. එතකොට ප්‍රාතිමොක්ඛ සංවර සීලයෙන් සංවර වෙන්නට ඕනේ. ඒ ශිල්පද ටික කඩන්න නැතුව ඒක ආරක්ෂා කරන මට්ටමක් තමන් තුළ තියෙනවා නම් ඊට පස්සේ ආචාර ගෝචර සම්පන්න ආචාර ධර්ම කියලා කොටසක් තියෙනවා. ඔය ටික තමයි අපේ අඩු ආචාර අනාචාර කියලා දෙකක් තියෙනවා. ආචාර කියන්නේ හික්මීම. දැන් අපි කියමු ඉක්ෂුන් වහන්සේලාගේ නම් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ගෞරව කළා. එතකොට කුතුමහත් කටයුතු උපකාර කළා. වතාවත් කරලා කටයුතු කරන එකට ආචාර ධර්ම කියලා කියනවා. ඒ වගේ විහිකවල ඉන්නවා නම් වැඩිහිටි දෙමව්පියන්ට බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරනවා නම් සීකරුව කටයුතු කරනවා නම් එතකොට මෙන්න මේ වගේ හැතරෙන එකට කියනවා ආචාර සම්පන්නයි කියලා. ඊට පස්සේ ගෝචරය කියලා කියනවා. අගෝචර කොටසකුත් තියෙනවා. ස්වාමීන් වහන්සේලාට නම් නොසුදුසු තැන් පෙන්වලා කියනවා මෙන්න මේ තැන් වලට යන්න එපා. රාත්‍රී වීදි වල යන්න එපා, වේලාවේ කන් වල යන්න එපා කියලා ඔය කරුණු රාශියක් පෙන්වලා කියනවා මේ වගේ තැන් වලට යන්න එපා කියලා. ඒ වගේ ගිහි අයට අගෝචර ස්ථානයේ යම් තැනකට යනකොට යම් තැනක ඇතුළු කරනකොට තමන්ට කෙලෙස් ධර්ම වැඩේ නම් නෝපම් කෙලෙස් පොඩි නම් මෙන්න මේවා අගෝචර තැන්. අන්න ඒ වගේ අගෝචරයන්ගෙන් වෙන වෙලා අනමත්තේසු වජ්ජේසු බය දස්සාවි ස්වල්ප මාත්‍ර වර්ධත බය දකින්න. ස්වල්ප මාත්‍ර වර්ධත බය දකින්න කියන්නේ කයෙන් වචනයෙන් වැරද්දක් කිරීම පැත්තකින් කැදේවා වැරද්දක් ගැන හිතට එන එකට බයයි. හිතට සිහි වෙනකොට බයයි. මේකට කියනවා ස්වල්ප මාත්‍ර වර්ධත බය. යම් අකුසල විතරක මාත්‍රයක් සිද්ධිය පොදිනකොට ඒකට බයයි. මෙන්න මේ විදිහට ශික්ෂාවන් සමාදන් වෙලා ශික්ෂාවන් තුල හොඳට හික්මෙන්ට කියනවා. අකුසලයක් වැරද්දක් කිරීම පැත්තකින් තැදේවා සිතින් ඊට සිත් මාත්‍රයක් උපන්නට පවා බයෙන් ඇතුළ වාසය කරනවා නම් මෙන්න මේ විදිහට වාසය කරන එක නාස්ත කරනවා. මේ නාස්ත කරන ධර්මයේ තමන්ගාව තියෙනකොට වෙන්නේ මොකද්ද? ඒකෙන් ඒ ධර්මයෙන් තමන්ව රකින්න. තමන්ගේ ජීවිතයට දුක් දුන්නස් ගලාගෙන එන එක අඩු කරනවා. ජීවිතයට දුක කරදරයක් ඇති වෙනකොට මේ ගුණය ඉදිරිපත් කළ දුක වාරණය කරනවා. ඒ නිසා මේ තමන්ට තව ඥාතිවරයෙක් ඉන්නවා වගේ හිතේශී කෙනෙක් ඉන්නවා වගේ තමන්ට ජීවත් වෙන්න භෞතික සම්පත් ඇති කෙනෙක් යම්සේද ඒ වගේ තමන්ට පිළිසක් පිළිසරණ ඇතුවයි. අනාථ කෙනාගේ ස්වභාවය තමයි ජීවිතයේ තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තමන් වෙනුවෙන් අප වෙන්න කවුරුවත් නැහැ. තමන් වෙනුවෙන් අප වෙන්න කවුරුවත් නැති වුනහම තමන්ම තමයි ඒකට වාදික විදිහට වෙන්නේ වන්දික වන්නේ.
ඉතින් මේ නාටක කරන ධර්මයන් තිබුණාම තමන්ගෙන් අප වෙන කෙනෙක් ඉන්නවා. ඉතින් මේ පළවෙනි අපකාරය තමයි කවුරුනේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවරව කටයුතු කරන එක. කිසියම් කිව්වම සිල්වත් බව. මේ සීලය කියන එක ජීවිතයට හොඳ රැකවරණයක්. ඊට පස්සේ දෙවෙනි නාටක කරන ධර්ම තමයි බහුසුත භාවය. බහුසුත භාවය කිව්වහම නිකම්ම විතරක් නෙවෙයි බොහෝ අසුචිරු තැන් ඇති බව බහුසුත කියලා කියන්නේ. එතකොට බහුසුතෝ හෝති සුතදරෝ සුත සංචිතේ සම්නිහිතේ. එතකොට හොඳට අහලා තියෙනවා ධර්මය. අහලා විතරක් නෙමෙයි අහලා ඒක සිතේ හොඳට ධාරණය කරලා තියෙනවා. ඊට පස්සේ හිතින් හොඳට හිතලා ඒක නුවණින් දැකලා තියෙනවා. මොනවද අහලා තියෙන්නේ? යම් ධර්මයක් තියෙනවා නම් ආදි කල්යාණ, මච්ච කල්යාණ, පරිෝෂණ කල්යාණ, සාත්‍යං, සම්පාංජන, කේවල පරිපූර්ණ, පරිසුද්ධං බ්‍රහ්මචර්ය. අභිවදන්ති තථා රූපා ධම්මා භෞසුතා. අන්න ඒ වගේ ධර්ම මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, අර්ථ සහිත, ව්‍යංජන සහිත සියලු ආකාරයෙන් පරිපූර්ණ වූ ශාසන බ්‍රහ්මචර්යාව ගැන. බහුසුතයි කිව්වහම බොහෝ කිව්වෙම අහලා තියෙනවට කියන්නේ මොනහරි අහලා තිබුණත් සිද්ධ කතන්දර වගේ දේවල් අහලා තිබුණත් බොහෝ අහලා තියෙනවා, බොහෝ මොහොලා තියෙනවා තමයි. ඒ වගේ බහුසුතකම මේකෙන් පෙන්නන්නේ. මේකෙන් පෙන්නන්නේ මොන වගේ බහුසුතකමක්ද? බොහෝ අහලා තියෙන්නට ඕනේ, අහලා නොනේ නැවත නැවත හිතපු බවක් තියෙන්නට ඕනේ, හිතෙන් පුරුදු කළ බවක් තියෙන්නට ඕනේ, නුවණින් විමසපු බවක් තියෙන්නට ඕනේ, විමසලා නුවණින් යම් ආකාරයක තේරුම් ගත්ත බවක් තියෙන්නට ඕනේ. මේ ඔක්කොම ටික එකතු කරලා තමයි හොඳ බහුසුත පුද්ගලයෙක්, බොහෝ අසුපිරුතෙන් ඇති කෙනෙක් කියලා කියන්නේ. එතකොට මොනවද අහලා පුරලා තියෙන ජීවිතේ මුල මැද අග යහපත් අර්ථ සහිත, ව්‍යංජන සහිත සම්පූර්ණ පිරිසිදු භ්‍රමචර්යාවක් තියෙනවා නම්, ශාසන භ්‍රමචර්යාවක් තියෙනවා නම්, මෙන්න මේ ශාසන භ්‍රමචර්යාව ගැන හොඳට අහලා තියෙනවා. හොඳට හිතෙන් පුරුදු කරලා තියෙනවා කියන්නේ. හිතෙන් හිතලා තියෙනවා. මෙන්න මේක දෙවන නාමක කරන ධර්මය. තමන්ගේ ජීවිතයේ දුක දුන්නසක් එනවනම් ඒ ජීවිතයේ තියෙන දුක් දුන්නස් නතර කරන්න තමන් වෙනුවෙන් තමන් ඒ දුකෙන් වළක්වන්න තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තව ඥාතිවරේ හිතයිශී කෙනෙක් වගේ මේ දෙවන නාමක කරන ධර්මය. කෙනෙක් තුල මෙන්න මේ නාමක කරන ධර්මය තිබුණොත් ඒකෙන් එයා සනාතව වාසය කරනවා. තුන්වෙනි කාරණාව පුනච්චපරම් වික්ඛවේ කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායකෝ කල්යාණ සම්පවංකෝ. කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව, කල්යාණ මිත්‍රයන්ට සමාන දැනුම බව කියන මෙන්න මේ කාරණාව ජීවිතයට කිහිප රැකවරණයක් ඇති කරන නාටක කරනවා. දුටු වරද පෙන්වලා දෙන වරදෙහි ගාරා කරන නින්දා කරන නිවැරදි මාවත පෙන්වලා දෙන නිවැරදි මාවතට උත්සාහවත් වෙන පුද්ගලයාට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. ඉතින් අපිට ජීවිතයේ වැරදිච්ච තැන්වලදී වැරදි බව පෙන්වන්න. හරිදී මොකක්ද කියලා පෙන්නලා හරිදේට යොමු කරවන්න. වටපිටාවක් තියෙනවා නම් ඒකට කියනවා කල්යාණ මිත්‍රතා කියලා.
ඊට පස්සේ කල්යාණ මිත්‍ර සහාය. කල්යාණ මිත්‍රයන් සහාය කොටයි. ඒ වගේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන ගමන්ම ඒ වගේ කල්යාණ මිත්‍රයෝ සහාය කරගන්නවා, උදව් කරගන්නවා. තමන්ගේ යහපතට උදව් කරගන්නවා. උදව් කරගෙන එපමණකින් නතර වෙලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් අයගෙන් උදව් වඩන, කල්යාණ මිත්‍රයන්ගෙන් උදව් වඩන තමන් නිහඬ වෙන්නේ නැහැ. කල්යාණ කවංකත. තමා කලන සිත්තුවම කලන කමින්නේ ඒ අය කෙරෙහි නැඹුරු වෙච්ච සිතකින් ඉන්නවා. තමා තමන්ට හැකි විදිහට මේ කල්යාණ මිත්‍රයන්ට, කල්යාණ සහායකයන්ට උදව් කරනවා. කල්යාණ මිත්‍රයන් අතුරු කරන්නේ කල්යාණ මිත්‍රයෝ සහාය කරගෙන තමා ජීවත් වෙනවා. තමා කල්යාණ මිත්‍රයන් සහාය වෙනවා. මෙන්න මේ වගේ ලක්ෂණයක්, ගතියක් කෙනෙකුගේ ජීවිතය තුළ තියෙනම් මෙන්න මේක ජීවිතයට පිහිට පිළිපදින ඇති කරන ධර්මයක්, නාශ කරන ධර්මයක්. ඒකට කියනවා තුන්වෙනි නාශ කරන ධර්මය කියලා. ඊට පස්සේ හතරවෙනි නාශ කරන ධර්මය මොකද්ද? උනච්චපරම් වික්‍රේ වික්ඛු සුවචෝ හෝති සුවචස්ස කරණෙහි ධම්මේ සමන්නාගතෝ khamo padakkinam gahi anusasa ඉතිරි බොහෝම සුවචයි සීකර. ඒ වගේම සීකරුක වෙන ධර්මයන්ගෙන්, සුවච වෙන ධර්මයන්ගෙන් යුක්තයි. යම් කිසි කෙනෙක් හිතානුකම්පීව වැරද්දක් පෙන්නනකොට, අනුශාසනා කරනකොට ඒක බොහෝම සීකරුකම්, බොහෝම හිතමානී වේශ පිළිගන්න ගුණයක් යාගව තියෙනවා. සුවචකම ධර්මයේ ලක්ෂණය තමයි අනුශාසනාවක් කරනකොට, අවවාදයක් කරනකොට ඒකෙදී බොහෝම නිහතමානීව මේක පිළිගන්නවා. ඒකෙදී අර දුක්ඛනාත කරන සූත්‍රයේදී කියනවා ඒ නිහතමානී කම වැඩි හිටියන්ට විතරක් නෙවෙයි. මධ්‍යම අයට, තමන්ගේ සමාන අයට, බාල අයට, තමන්ගේ බාල අයට යහපත වචනයක්, ගුණයක්, මොනවත් දෙයක් වෙන්නකොට ඒක පිළිගන්න තරම් මනස නිහතමානී බොහොම සුවචයි. හැම වෙලාවෙම බලවත් කෙනාට කීකරු වෙනවා කියන එක, දුබලයා බලවත් කෙනාට කීකරු වෙනවා කියන එක ලෝකීය ධර්මතාවයයි. ඒකට සුවච බවමයි කියලා කියන්න බෑ. හොඳට මුදල් හදල් තියෙන මිනිස්සෙක් ඉන්නවා නම් ධනෙ නැති කෙනෙක් ගත්තාම අර මිනිස්සයාව බොහොම සුවචව වැඩ කරනවා. හොඳ බල සම්පන්න කෙනෙක් ඉන්නවා, දුබල කෙනෙක් ගත්තාම බොහොම සුවචව වැඩ කරනවා. බලය, නිලය, ධනයක් හින්ද සුවච වීමක් තියෙනවා නම් ඒ සුවච බව ලෞකික එකක්. ඒක සුවච බව නෙවෙයි. නමුත් මෙතනදී මේ සුවච බව කීකරු බව මොකද්ද? සුවච කරන ධර්මයන්ගේ යුක්ත වීම. ඒ කියන්නේ යම් කිසි වරදක් හෝ පෙන්වන නිවැරදියක් පෙන්වන මේ විදිහට ප්‍රතිවිරුද්ධ කියලා හෝ පෙන්වන. ඒ පෙන්වන එක බාල කෙනෙක් පෙන්වනවා, මධ්‍යම කෙනෙක් පෙන්වනවා, වැඩිමහල් කෙනෙක් පෙන්වනවා. ඒකට බොහෝම කීකරු, ඒකේ මුදුනින් බොහොම ආසරෙන් පිළිගන්න ගතියක් තියෙනවා. අනේ ගතියටයි කියන්නේ සුවච කරන ගතිය කියලා. සුවච කියලා. ඒ වගේම කමෝ හෝති, යම් කිසි කෙනෙකුට තව කෙනෙකු වරදක් කළොත්, දැන්නොත්, අපහාසයක් කළොත්
සීකරු කෙනෙක්ගේ ලක්ෂණය තමයි ඕනෑමට වඩා සිතෙන් නැති ඉවසන ගතිය. කමෝති දෙවිත ඉවසනවා. ඉවසන්ත පුරු වෙලා ඒක බාලකන හැම වෙලාවෙම බලවතාගේ වචනේ ඉවසනවා කියන එක ලෝකේ ස්වභාවය. යම් කෙනෙක් දුබලයාගේ වචනේ ඉවසයි නම් මෙන්න මේ ඉවසීම හරිය ශ්‍රේෂ්ඨයි කියන්නේ. මොකද එක්තරා දවසකදී කාලකදී දෙවියන් තතුරුනේ පතර යුද්ධයක් තිබිලා අසුරේ පරාද. ඒ පරාද වෙලා අසුර සත්‍යවාම තවුසාද දෙවියන්ට අරගෙන එනකොට මේක චිත්ත අසුරය සක්‍රදියට බයිනවා එතකොට සක්‍රදිය මොනවද වෙන්නේ මාත්‍රිගේ පුත්‍රයා කියනවා ඒ වහන්සේ මෙච්චර මේ අසුරය බණිද්දී නිහඬ වෙන්නේ කියලා මාත්‍රි බලවත් කෙනෙක් දුබලයකට බයිනකොට ඉවසනවන ඒ යොතිනේ තරම් ශ්‍රේෂ්ඨ නැහැ. නමුත් දුබල කෙනෙක් බලවත් කෙනෙකුට බයිනකොට ඒ බලවතාට ඉවසන්න පුළුවන් නම් ඉවසනවා ඒ ඉවසීම හරිම ශ්‍රේෂ්ඨයි කියලා සත්‍යවිදෝ කියනවා. ඒක ලොකු සූත්‍රයක් මම මතක් කළේ. ඒ වගේ ඉවසීම කියන කාරණාවක් වැඩිමල් කෙනෙක් වේවා මධ්‍යම කෙනෙක් වේවා බාල කෙනෙක් වේවා යම් කිසි අමනාපයට තරහවට හේතු වෙන දෙයක් කිව්වොත් කළොත් ඒ අනුව ගැටෙන්නේ නැතුව සිතෙන් උපේක්ෂාවෙන් පුළුවන් ඉවසන්ට පුළුවන් ගතියක් අපේ තුළ තියෙන මේ අපේ ජීවිතේට බොහෝම පිටිවහලක් රැකවරණයක් ලැබෙන ධර්මතාවයක්. හොඳ නාටක කරන ධර්මයක්. ඒ හින්දා හතරවෙනි නාටක කරන ධර්මය තමයි මොකද්ද? සුලෝච බව. චපරං වික්ඛවේ වික්ඛු යානිතාන සත්‍රක්මචාරීණං උච්චාචේවානි කිං කරණීයානි සත්ත දක්ඛෝ හෝති අනලසු. ඒ වගේම එකට ඉන්න පිරිසේ සත්‍රක්මචාරීන් කියලා කියන එකට ඉන්න පිරිසට බ්‍රහ්මචර්යාවේ එකට හැසිරෙන පිරිස සත්‍රක්මචාරී කියලා. මෙන්න මේ තමන් එකට වාසය කරන අනිත් අය දිහා මොකද බලනවලු අනේ මම මේ අයට මොන විදිහට සුද්ධවක් කරන්නේ මොන විදිහට උපකාරයක් කළා දෙන්නේ මගෙන් මොනවද මේ අයට කළා දෙන්න උපකාර කියලා හැම වෙලාවෙම දක්ෂ අනලස් කුමක් කළා දෙන්නට ඕනද කුමන යුතුයකම කුමන උපකාරයක් කළා දෙන්නට ඕනද කියලා නිතරම විමසන ගතියකින් යුක්තයි කියනවා. තමන් තනියම විතර තේ ටිකක් හදාගත්ත තමන් තනියම තමන්ට විතර ෆොටෝ ටිකක් අරගෙන වගේ තැනකින් මේ කටයුතු කරන්නේ නැහැ. එයා බොහෝම වටිනා නාමක කරන ධර්මයක් තමයි මොකද අනිත් අය ගැන හොඳට හිතනවා අනිත් අය ගැන බලනවා බලලා අනිත් අයට උපකාරයක් වෙන විදිහට අනිත් කෙනෙකුට මගෙන් මොනවගේ උපකාරයක් අවශ්‍යද මම මොනවද කළ දෙන්න ඕන උඩ මොනව හරි කළ දෙන්න ඕනද උපකාරයක් කියලා අහලා ඒකේ උත්සාහවත් වෙන කම්මැලි නොවුණු ගතියක් තියෙන මෙන්න මේක හොත නාටක කරනවා. මොකද මේ ගුණයේ විදිහේ මේ ද්‍රව්‍ය කාරණා ටිකක් මේ ඔක්කොම ගුණ ටිකක් කියන්නේ. තමන්ට දුක තොන්නස කරදරයක් වෙනකොට ඒ ගුණය විසින් තමන්ට පිළිට උපකාර කරනවා. ඕගලන්ට තේරෙයි තව මිනිස්සු අනිත් අය අවිල උදව් කරනවා කියලා. නමුත් ඒ උදව් කරන වෙන මොකුත් මේ තමන් ගාව තියෙන මෙන්න මේ ගුණය නිසායි. මේ නාටක කරන ධර්මයක්.
ඕගොල්ලෝ ඒක හදාගන්න ගියාම මට විතරක් ඒ කෝප්පයක් ගන්න නැතුව අවස්ථාවක් දෙනොයි. අනේ අනිත් ටික කොහොම හදාගන්න ඕන කියලා කියන්නේ නැහැ. එයාට තේ ඕනේ. ඔයගොල්ලන්ට තේ ටික කොහොමද? වාට මොනවද ඕනේ? මොහොතේ කොහොමද කියලා අහලා ගෙනත් ඒ හැමදාම මේ වගේ චර්චයක් කියනකොට ඉබේම සමෝගෙම හිත ඇතුළත ප්‍රසාදී බවක් ඇති වෙන්නේ නැති ඒක. කිසියෙකුට තේයා කෙරෙහි හිතේ අවනාපයක් අකමැත්තක් තියෙයිද? චුට්ටක් හරි එයාට අපහසුකමක් වුණොත් තමයි ඒ උදව් කරන්නේ තියෙන්නේ. අපි දුක්ඛල භාවයෙන් කෙනෙක් උදව් කරනවා කෙනෙකුට උදව් කරනවා කියලා දැක්කට නමුත් එතන මේ වැඩ ටික කරලා තියෙන මේ නාටකම ධර්මයේ මේ ධර්මයෙන් තමයි අනිත්‍ය තමයි උදව් කරනවා කියන කාරණාව කරගත්තේ. මොකද ඒ සතිය තමන්ගාව තිබුණ හින්දා ඒ ධර්මයේ ස්වභාවය තමයි අනිත් තමන්ගේ ජීවිතේට කරදරයක් වුණා අනිත්‍ය වහා යොමු කරනවා මේ ගුණය. එතකොට මේකට කියනවා නාටක කරන ධර්මයක් කියලා. ඒ වගේ සම්බ්‍රහ්මචාරයෙන් කෙරෙහි නැඹුරු වෙලා මම කුමක් කළ යුතුද කුමක් කළ යුතුද කියලා විමසන නොවනකින් යුක්තව අනිත්‍ය කෙරෙහි නැඹුරු වෙච්ච මනසකින් කටයුතු කරන එකට කියනවා මේ නාටක කරන ධර්මයක් කියලා. සම්බ්‍රහ්මචාරයෙන් කෙරෙහි කළ යුතු පුදුමහත් කටයුතු මොනවද කියලා හොයන්න බලන කරන බව. ඊගාවට 6 වෙනි නාටක කරන ධර්මය තමයි ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධර්මයේ අභිවිනේ උලාර පාමොච්ච. එතකොට 6 වෙනි නාටක කරන ධර්මය තමයි සත්‍යයෙන් ගොඩාක් කැමති. ඒ වගේම අපි ධර්මයේ ඉගෙන ගන්න අපි විනය ඉගෙන ගන්න මේ කැමති. ඒකේ ඒ වචන ඇහෙනකොට ඒ වචන තුල හරි හිතේ සතුටක් තියෙනවා. ඒ වචන වල අර්ථය හොයන්න ඒකේ අර්ථය හිතින් හිතලා පුරුදු කරන්ට හරි වොමනාවක් තියෙනවා. ඒ තුලින් හිත සතුට වෙනවා. අපි ධර්මය ගැන උගන්වනකොට කියනකොට අපි විනය ගැන උගන්වනකොට කියනකොට නිදි කියලා වැටෙන්නේ හොඳ ප්‍රමුදිත බවක් තියෙනවා. හොඳ සතුටක් තියෙනවා. ඒ හිත සතුටින් ඒ ධර්මය පිළිගන්නවා. මෙන්න මේ වගේ ධම්මකාමෝ ධර්මයට කැමති බවක් තියෙනවා නම් අභිධර්මයේ අභිවිනේ උදාර කාමෝච්චයෙන් යුක්ත මහත් වූ ප්‍රමුදිත භාවයෙන් සතුටින් යුක්ත බවක් තියෙනවා. මෙන්න මේක ජීවිතයක තියෙන නාටකයක්. ජීවිතයකට පිටිවහල ඇති කරන ඊට පස්සේ පුණ්‍ය පරම වික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්හ තරක්කමෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. ඒ කියන්නේ අකුසල ධර්මයන්ගේ දුරු කිරීම පිණිස කුසල ධර්මයන් උපදින පිණිස අරබු වැරැතු සුදු වැරැතු කටයුතු කරන බවක් තියෙනවා. අකුසල ධර්මයන් දුරු කරන්න කුසල ධර්මයන් උපදවා ගන්නට ආනන්ද විරියෙන් යුක්තයි, දැඩි උත්සාහයෙන් යුක්තයි, බුද්ධ පරාක්‍රමයෙන් යුක්තයි. කියන්නේ නොපසුබස්නා වීර්යයෙන් යුක්තයි. නොපසුබස්නා වීර්යයෙන් යුක්තයි. හැම වෙලාවෙම අකුසල ධර්ම දුරු වෙන කුසල ධර්ම උපදින විදිහට මම ජීවත් වෙන්න ඕනේ නේද? කොහොමද එහෙම කරන්නේ? මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා අහගෙන හැම වෙලාවෙම ඒ සඳහාම උත්සාහවත් වෙන ගතියක් තියෙනවා. අකුසල ධර්මයන් දුරු කළා කුසල ධර්මයන් උපදින විදිහට ජීවත් වෙනවා. ඒ සඳහා උත්සාහවත් වෙනවා. මෙන්න මේකට කියනවා ආරද්ධ විරිය කියලා. ආරද්ධ විරිය විහෙරති කියලා. මේ ආරද්ධ විරිය වාසය කරන එක උපසුබස්නා වීර්යයෙන් යුක්ත කටයුතු කරන බවක් තියෙනවා.
අකුසල ධර්ම දුරු කළ කුසල ධර්ම උපදවා ගන්නට මෙන්න මේකට කියනවා නාස කරන ධර්මයක් කියලා. එතකොට අක්ෂරේ නාස කරන ධර්ම. ඊට පස්සේ අටවෙනි නාස කරන ධර්මය තමයි මොකද්ද? සම්තුක්ඛෝ හෝති ඉතිරිතර චීවර පින්දපාත සේනාසන ගිලාන පච්චේ බේතල්ක පරික්ඛාරේන. එතකොට චීවර පින්දපාත සේනාසන ගිලානපත කියන මේ සිව්පසේ ලක්දී සතුටුයි. එතකොට ලැබෙන ප්‍රමාණය සතුටුයි. මෙන්න මේක නාටක කරනවා. ගිහි මුතුත් එහෙමයි. තමන්ට හම්බ වෙන යම් ඇඳුමක් තියෙනවා නම් එපමණකින් සතුටු වෙනවා. තමන්ට හම්බ වෙච්ච ආහාරයක් තියෙනවා නම් එපමණකින් සතුටු වෙනවා. ඒකට කලහ කොලහල කරගන්නේ නැහැ. කලහ කොලහල කරගෙන තව තුන් දේව හොයන්න ඕන කියන කෙනෙක් කියන්නේ නැහැ. ඊට පස්සේ සමාත ලැබුණු ප්‍රමාණකින් නිවහනක් තියෙන ඒකෙන් සතුටු වෙනවා. ලැබෙන ප්‍රමාණයකින් බෙහෙත්ක් තියෙන බෙහෙත් තියෙන ඒකෙන් සතුටු වෙනවා. මෙන්න මේ ලද්දේම සතුටු වෙලා මහේච්ඡතාවේ අත්හැරලා බොහෝ කැමති වෙන ගතිය. හොඳ දේවල් කැමති වෙන ගතිය. සියන කෙලෙස් මනසේ නැයන් කරලා තමන්ට ලැබෙන දේ සතුටු වෙනවා. ලැබෙන දේ කොහොමද වාසය කරන්නේ පරිහරණය කරන්න වෙන්නේ ලැබෙන දේ තමයි අපිට. නමුත් ලැබෙන දේ පරිහරණය කරනකොට ලැබෙන දේ ලැබෙන පමණකින් සතුටු වෙලා පරිහරණය කරන්නේ නැහැ ගොඩක්. ලැබෙන දේ ලැබෙන පමණින් අසතුටුව පරිහරණය කරනවා. ඒ පරිහරණය කරන්න වෙන්නේ ඒ ටිකම තමයි. අසතුටෙන් පරිහරණය කළා සතුටෙන් පරිහරණය කළා. ප්‍රශ්නේ තියෙන්නේ පරිහරණය කරනකොට ඒක පරිහරණය කරන්නේ අසතුටෙන් වුණාම මනස දුන්න සහජයි. ජීවිතේ ධර්මය රැඳෙන්නේ නැහැ, හිත රැඳෙන්නේ නැහැ. ඒක එක පාළුවක්. ඊට පස්සේ ඒ අසතුට වෙනුවෙන් අසතුට දුරු කරන්නට වෙනත් ක්‍රමෝපායන් වලින් ඒ ලද්ද පමණකදී සතුට නොවෙනකොට සෑහීමකට පත් නොවෙනකොට වෙන අධාර්මික ක්‍රමෝපායන් හොයාගත්ත වෙනවා. තමන්ට ප්‍රියමනාප මට්ටමේ දේවල් හොයන්න. කෙලෙසේ බොහෝ වෙන්න පුළුවන් ඉරති. ඒ නිසා ලද්දෙන් සතුට වෙන කෙනාට ඒ නිසා තමන් තුළ සමුදිත භාවයක සතුටුකුත් තියෙනවා. ඒ වගේම තව දේවල් හැවීමට ලබා ගැනීමට වැරදි ක්‍රමෝපායන් ප්‍රාප්ත වෙන්නේ නැහැ. එතකොට මේ චීවර පින්ඩපාත සේනාසන දිලම්පස කියන මේ සත්‍ය හතරේ ලැබෙන දේ සතුට වෙනවා කියන එක නාටක ධර්මයක්. ජීවිතයට පිටුවහලා ලැබෙන ධර්මයක්. ඊට පස්සේ නමය ප්‍රතිපරම් වික්‍රේ විපු සතිමා හෝති පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා. එතකොට පරමේන සති නේපක්ඛේන විමසන උතුම් වූ විමසන නුවණින් යුක්ත වෙද සිහියකින් යුක්ත වෙද. සිහියක් වෙනවා මොකද්ද? මේ පොත් කියලා කියන්නේ නිපක කියලා කියන්නේ ජාති ප්‍රඥාවයි. නැත්තම් මේ පොත් කියලා කියන්නේ විමසන ප්‍රඥාව විමසන නුවණ. හොඳට විමසන නුවණින් යුක්තව බොහෝ කල් සිට කිව්වා වූ බොහෝ කල් සිට කළා වූ දේවල් අරබය සිහිය තමයි. සිහිය පිටුවන ගන්න. මොකද ඒකට හේතුව අපේ ජීවිතේ වර්තමානය කියලා මේ දැන් හම්බ වෙන ටික විතරයි කියන්නේ.
ඒක මෙහා මුළු ජීවිතේම ගොඩනැගිලා තියෙන්නේ මේට කලින් කිව්වා වූ කළා වූ දේවල් පදනම් කරගෙන. අතීතය අතුරු කරගෙන තමයි අපේ ජීවිතය තියෙන්නේ. එතකොට චිර කතම්පි චිර බහසිතාන්ති සරිතා අනසරිතා බොහෝ කල්සිත කිව්වා වූ බොහෝ කල්සිත කළා වූ දේවල් සිහි කරන්ට නොවනින් සිහි කරන්ට. එතකොට සිහිය කියන එක පෙන්වනවා හොඳට. මොකද්ද? අපි යමක් සිහි කරනවා නම් සිහි කළා කියනවා නම් කරනවා නම් ඒ හැමදේ හොඳ සිහියක් පවත්වන්න කියනවා. හොඳට සිහියෙන් යුක්තවම ආරම්භ සිහි කරන්ට කියනවා. ආරම්භ සිහි කළා කියන්න කරන්ට කියනවා. එතකොට යම් කිසි කෙනෙකුට තමන් කිව්වා වූ කළා වූ දේවල් ආරම්භය සිහි වෙනකොට සිහි වෙනවා කියන ධර්මතාවය ගැන හොඳට සිහිය කියන්නට මේ හැම එකකින්ම පෙන්වන්නේ වර්තමානයේ ජීවත් කරවන්න කියලා. මොකද අපි හැම කෙනෙක්ම බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනවා කියන වර්තමානයේ දන්නේ නැහැ. අපිට දැන් ගෙදර සිහි කරන්න පුළුවන්, අම්මා තාත්තා ගැන සිහි කරන්න පුළුවන්, යාළු මිත්‍රයෝ ගැන සිහි කරන්න පුළුවන්, ගමන ගිය හැටි සිහි කරන්න පුළුවන්, කෑම කාපු දේවල් සිහි කරන්න පුළුවන්. සිහි කරනවා කියන හැම ධර්මතාවයක් ගානම අපේ ජීවිතයේ තියෙන්නේ පරමේන සති නේපක් කියන විදිහට උතුම් විමසන නොවන යුතු සිහියකින් කියන තැනකින් නෙවෙයි තියෙන්නේ. අර සිද්ධාන්තයේ හිතින්ම සිහි කරපු දේ හිතින්ම සිහි කරුවා කියන සිද්ධිය නොදැන ඒක ඇත්ත නැත්ත ධර්මතාවයක් කියලා තමයි අපි ජීවත් වෙන්නේ. දැන් අහවල් ගමනක් ගියා කිව්වහම ඇත්තට මේ ගමන යනවා කියන සිද්ධිය තුල අතීතයේ කළ ඒ සිද්ධිය වර්තමානයේ ඒ විදිහට මේක ඇත්ත වෙලා ඒ තුල තමයි අපි. නමුත් ඉපදෙ නිරුද්ධ වෙච්ච ධර්මතාවයක් දැන් මේ සිහි කරනවා නේද කියන තැන සිහිය තබාගෙන සිහි කරන්න කියනවා. ඒක චිර කතා චිර වාසිතා පුතරිතා සරසා කියලා මේ සිහිය පවත්තත් බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනකොට ඒ සිහි කරන සිද්ධිය ආරම්භය හොඳට සිහි නුවණින් යුක්ත වෙන්න. අහවල් ගමනක් ගියා කියලා සිහි කරනවා කියන සිද්ධිය කරන්නේ හිතින් හිතලා නේද කියන එකට සිහියයි. කෙනෙක්ව මතක් කරනවා කියලා කරන සිද්ධිය කරන්නේ හිතින් සිහි කළා නේද කියන එකට සිහියයි. එතකොට මේ විදිහට වර්තමානයක එහෙම නැත්නම් බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනකොට මෙන්න මේ සිහිය පිටුවා ගන්නවා නම් මෙන්න මේක ජීවිතයකට නාටකම ගන්න. අපේ ජීවිතේ හතරෙන් තුනක්ම කෙලෙස් ටික අඩු වෙන ඔන්න ඔය තැන සංවර වෙන්න පුළුවන්. මේ සත්‍ය පරමේන ප්‍රතිනේපක් කියන තැන. එතකොට බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනකොට ඒ සිහි කරනවා කියන සිද්ධිය බොහෝ සිහියෙන්ම කියන්න කරන්න ඒ වගේම සිහියෙන් ඉන්දියාව පවත්වන්න මෙන්න මේකට කියනවා පරමේන සතිනේපක් කියන්නේ උතුම් විමසන නුවණකින් යුක්ත වූ සිහිවත් වීම කියන ධර්මතාවයක් තියෙන මෙන්න මේක ජීවිතේ නාටක ධර්මයක්. තමන්ට පිළිසරණ පිණිස පවතින ධර්මයක්. එතකොට නම වෙන්නේ නාටක ධර්මයක්. එතකොට 10 වෙනි නාටක ධර්මය මොකක්ද? පුනච්චපරම් වික්ඛවේ
වික්ඛු පඤ්ඤවා හෝතු උද්‍යත්තගාමී පඤ්ඤා සමන්නාගතෝ ආර්යයන් නිබ්බේධිකාය සම්මාය දුක්ඛප්පය ගාමිනිය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් කෙනෙක් ප්‍රඥාවක් වෙනවා නම් මොකද්ද උද්‍යත්තගාමී ප්‍රඥාවයි. ස්කන්ධයන්ගේ උදේවැය දන්නා වූ නුවණින් යුක්තව නුවණවත් වෙනවා නම් ප්‍රඥාවක් වෙනවා නම් මොකද්ද ආර්යය නිබ්බේධිකාය ආර්යෝ කලකිරීම පිණිස පවතින සම්මා දුක්ඛ ගාමිනිය මොනවට දුක් ගෙවීම පිණිස පවතින සියලුම දුක් ගෙවෙන උතුම් සතර කලකිරීම පිණිස පවතින ස්කන්ධයේ උදේ වේදනා නොවන දුක්ඛය. මේ ස්කන්ධයේ උදේ වේදනා නොවනින් කරන වැඩ ටික පෙන්නනවා. මොකද්ද? ආර්යය නිබ්බේධිකාය ආර්ය වූ කලකිරීම පිණිස පවතින සතර කලකිරීම පිණිස පවතින. ඒ වගේම සම්මා දුක්ඛ ප්‍රදානය මනාව දුක් ගෙවීමට පමනවා. මනාව දුක නැති කිරීමට පමනවා. මෙන්න මේ මනාව දුක් නැති කරන කලකිරීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේ වේදනා නොවනකින් යුක්ත වීම කියන මෙන්න මේ 10 වෙනි කාරණාව නාථ කරනවා. එතකොට මොකද්ද ස්කන්ධයන්ගේ උදේ වේදනා කියලා කියන්නේ? ඒ ටික නම් අපි හැමදාම කතා කරනවා නේ. මේ පංච උපාදාන ස්කන්ධය පංච උපාදාන ස්කන්ධය ඇතිවෙච්ච හැටි පංච උපාදාන ස්කන්ධය නැතිවෙච්ච හැටි කියලා පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමට හේතු 50ක් දක්වනවා. පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමට හේතු 25ක් දක්වනවා. නැතිවීමට හේතු 25ක් දක්වනවා. එතකොට සමපනස් ලක්ෂණයෙන් යුක්ත උද්‍යව විඥානය කියලා කියනවා. අර අපි කියන්නේ අවිද්‍යා, කාම, සංහා, ආහාර, නිබ්බති ලක්ෂණ දෙකීම කියලා කාරණා පහක් කියනවා කියලා රූපය ඇතුළේ. ඔයගේ රූපය ඇතුළේ පහයි ඔය පහම වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතා පහට ගත්තාම පතරප්පා ඉති. අවිද්‍යාව නැතිවීමෙන්, කාමය නැතිවීමෙන්, සංහාව නැතිවීමෙන්, ආහාර නැතිවීමෙන් මේ පංච උපාදාන ස්කන්ධයේ මොකක්ද? වැය සිද්ධ වීම නැතිවීම සිද්ධ වෙනවා. එතකොට මේ ධර්මතා පහ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර සහ නිබ්බති ලක්ෂණ දෙකේ කියන කාරණා පහ තිබුණොත් ඒක රූපේ නැති වෙන්න හේතු, වේදනාව නැති වෙන්න, සංඥාව නැති වෙන්න, සංකාර නැති වෙන්න, විඥාන නැති වෙන්න කියලා මේ ධර්මතා පහේ නැතිවීමට මේ පහ යෙදුනහම නැතිවීම පැත්තට විසිපහයි. එතකොට ස්කන්ධය හටගන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා මේ උද්‍යව විඥානයේ ආරම්භය ලක්ෂණ 50ක් තියෙනවා. එතකොට මම ওই ටික නම් හැමදාම උගන්වලා තියෙනවා. මම ප්‍රශ්නයක් අහනවා. හරි අපිට පේනවා තේරුණා අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර සහ මේ ධර්මතා ටික නිසාමයි හටගත්තේ කියන එක නොදන්නා තමයි නිබ්බති ලක්ෂණය කියන ධර්මතා පහ නිසා රූපය හැදෙනවා. ඒ වගේම වේදනාව, සංඥාව, සංඛාර, විඥානය කියන මේ ධර්මතා ටික ඔක්කොම හැදෙන්නේ ওই ධර්මතා පහෙන් කියලා අපි කෙනෙකුට කියනවා. ඔය හේතු ටික ඔය ධර්මතා ටික නැති වුණොත් මේ ධර්මතා නැති වෙනවා කියලා අපි දන්නවා. මට කියන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර නැතිවීමෙන් නිබ්බති ලක්ෂණ දැකීමෙන් ස්කන්ධයන්ගේ නිරෝධය සිද්ධ වෙන්නේ. යයි සිද්ධ වෙන්නේ කොහොමද කියලා කියනවා.
නොතන අවශ්‍යම තැන. කියන ටික තේරුණා. දැන් අපිට කියනවා පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා මෙතන තියෙන චිත්තජයතික ටික පවතිනවා. කනබුන ආහාරය නිසා රූපේ පවතිනවා. එතකොට කනබුන ආහාරය නිසා රූපේ පවතිනකොට ඒ රූපේ පැවැත්මට අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන්ගෙන් හටගත්ත නාම ධර්මත් උදව් වෙලා තියෙනවා. ආහාරයත් උදව් වෙලා තියෙනවා. එතකොට රූපේ පැවැත්මට මේ ධර්මතා හතරම ඕනේ. එතකොට ওই ධර්මතා හතරෙන්ම යුක්ත වෙච්ච නිසා මේ රූපේ පවතින්නේ හැදුනේ කියන එක නොදන්නා හේතුව දෙකම තියෙනවා. මේ ධර්මතා පහම රූපය හැදෙන්න හේතු වෙලා තියෙනවා. වේදනාව ගත්තාම දැන් වේදනාව කියන එක අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් තමයි චිත්තජයතික ටික මෙතෙන්ට ඇති වෙන්නේ. දැන් වර්තමාන ස්පර්ශනමති ආහාරය නිසායි හටගන්නේ. එතකොට කබලික ආහාරයෙන් නෙමෙයි වේදනාව හටගන්නේ. ස්පර්ශ ආහාරය ආහාර කරනවා. ඒ වේදනා සංඥා චේතනා කියන ධර්මතා තුනම ආහාරය ගත්තාම මොකද්ද? ස්පර්ශ ආහාරය කියලා දකින්නේ. ඒකට කබලික ආහාරය නෙවෙයි. එතකොට ස්පර්ශ ආහාරයේ වර්තමානයේ ස්කන්ධයේ පැවැත්ම පිණිස වෙන්නේ. එතකොට වර්තමාන ස්කන්ධයේ පැවැත්ම පිණිස ආහාරය කරගෙන මේ වේදනාව පවතී. ඒ වේදනාව ඇති වෙන්න හේතු වෙන ස්පර්ශය ඇති කරන්න හේතු වුණ අවිද්‍යා කර්ම තණ්හා කියන මේ හේතු ටික මුල් කරගෙන. එතකොට මේ විදිහට සංඥා සංකාර කියන ටිකට ආහාර ස්පර්ශයමයි අර හේතු ටික. එතකොට විඥානය නාම රූප තමයි විඥානයට ආහාරය වර්තමාන. නාම රූප ආහාර කරගෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් තමයි නාම රූප කියන ටික හැදෙන්නේ. ඒ නාම රූප ආහාර කරගෙන තමයි විඥානය පවතින්නේ. එතකොට විඥානයට මෙහෙම ප්‍රත්‍ය ටිකක් තියෙනවා. දැන් වැය ගත්තාම දැන් වැය පෙන්වන්නේ කොහොමද? අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ ටික නැති වුණාම අපි කියමු රූපේ කියලා රූපේ නැති වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන නැති වෙනවා කියලා දන්නකම නිබ්බත් ලක්ෂණ දැකේ. එතකොට මම අහන්නේ රූප අවිද්‍යා කර්ම තණ්හා ආහාර නැතිවීමෙන් රූපේ නැති වෙනවා කියලා අපි දකින්නේ කොහොමද? ඔක දකින්න ක්‍රම දෙකකින්. ඒ දෙකට තමයි අපි සෝපරිශේෂ නිබ්බාන කියලා කියන්නේ. ඔයගොල්ලෝ ස්කන්ධයෙන් නැතිවීම දකිනවා කියලා කියන්නේ ස්කන්ධයෙන් නිරෝධය දකිනවා කියන්නේ ඒ නිවන තමයි දකින්නේ. නිවන කියන්නේ මොකක්ද? හැමදාම අපි නිවන කියනකොට දකින්න මොකද්ද? අසංගතය. තව පැත්තකින් කියවහම ඒක තව නමක් කියනවා. අනුත්පාද බව. නොයිපදී. අනුත්පාදය කියන්නේ උපදින්නේ නැතිකම. නොහට ගන්න ක්‍රම. උපන්නොත් නැති වෙනවනේ. ඇති වුණොත් නැති වෙනවා. ඇති වුණ නැත්නම් නැති වෙන යමක් තියෙන්නේ. නත්ති ජාතස්ස අමරණ උපන්නොත් නොමරීමක් නැහැ. නැරෙනවා. නෝපන්න හැරෙන්නේ. නෝපන්න නිසා යජරා මර වෙන්නේ. ජරා මරණ නැත්තේ. උපන්නොත් ජරා මරණ තියෙනවමයි. ජරා මරණ ලැබෙන්නේ කොහොමද? ඉපදිලත් නැත්තම්. ඉපදෙන්නේ නැත්තම්. එතකොට ඒ නොඉපදීමට තමයි අනුත්පාද කියලා පාලි වචන තේරුම තමයි නොඋත්පාද. උපදින්නේ නැහැ. හටගන්නේ. අනුත්පාද බව. මේ අනුත්පාද බව තමයි නිවන කියලා කියන්නේ. අසංකතය කියලා කියන්නේ. ප්‍රත්‍යයෙන් හේතුන්ගෙන් සකස්ුනේ නැහැ. මොකද්ද? උපන්නේ නැහැ කිසිවක්. නූපන්න බවක් තියෙන නූපන්න බව.
නොහටගත් බව නූපන්න බව කියන එක තව ප්‍රත්‍යයෙන් හටගත් එකක් නෙවෙයි. එතකොට මෙතනදී මේ ස්කන්ධයන්ගේ උදේවැය අපි අහලා තියෙන තෝනේ ඒක සිද්ධ වෙන හැටි දැනගන්නට ඕනේ. අපි දැක්කා අවිද්‍යා කර්ම තණ්හා කියන ටික හැම වෙලාවෙම අතීත භවයේ ඉඳන් මේ කර්මානුරූප හේතු ප්‍රත්‍යයෙන් මේ පැත්ත නියෝජනය කරන ටික. ඊට පස්සේ වර්තමානයේක ආහාර ප්‍රවත්මකින් තමයි ජීවත් වෙන්නේ. මේ ටික තේරෙන්නේ නැහැ. අවිද්‍යා කර්ම තණ්හා කියන ටික හැම වෙලාවෙම නාම ධර්ම ටික මෙතෙන්ට පැමිණෙන්නත් රූපය උරුම කරවන්නත් හේතු. හැම වෙලාවෙම රූපය හෝ නාම ධර්ම ටික හෝ පැමිණි ටික පැවතුනේ කනබුන ආහාරේ රූපේ ස්පර්ශ ආහාරේ වේදනා සංඥා චේතන නාම රූප ප්‍රත්‍ය විඥානය කියලා ආහාර ප්‍රත්‍යකින් තමයි පැවතුනේ. පවතින. තේරෙන්නේ ධර්මතා දෙකක් තියෙනවනේ. ඒ වගේ ඉස්සෙල්ලාම ඊට පස්සේ ඔක වැයෙදිත් වෙන්නේ මෙහෙමයි. ස්කන්ධයේ වැය දකින්නවා කියනකොට අද රූපය හොඳට පිරිසිඳ දැකලා රූපය ඇතිවීම පිරිසිඳ දැකලා මේ නැත්නම් නාම රූප දෙක හොඳට පිරිසිඳ දැකලා අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති කළා ආහාර සත්‍යයෙන් ජීවත් වෙනවා. එතකොට මේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැති කලන නිසා පංච උපාදානස්කන්ධේ මතු ඉපදීම නැති කරගන්නවා. අනාගතේ නැවත උපදිත තියෙන හේතු ටික නැති කරලා ඒකයි ක්ලේශ පරිනිර්වාණය කියන්නේ. එතකොට නැවත ස්කන්ධය මොහ රූපයක් දැක්කපු රූපය නැවත නොහටගත් බව හදලා ඒකට කිව්වා අපි රූපේ නැවත නොහට ගන්න බවට පත් කළා. මොකද රූපයක් නැවත හදන්නේ අවිද්‍යා කර්ම තණ්හාවෙන්. දැන් රූපයේ පිරිසිඳ දැකලා මේ ආහාරයෙන් හටගත් රූපේ කියලා රූපයේ පිරිසිඳ දැකලා රූපයේ ආරම්භය තියෙන අවිද්‍යාව කර්මය ඇති වෙන ගතිය තණ්හා කරන ගතිය නතර කළා තියෙනවා නම් ඔය හේතු ටික නතර කළා රූපේ විතරක් පවතින වර්තමාන ආහාරය. එතකොට ඔන්න මේකෙන් අනාගත රූපය උපදින බව නතර කළා. ඒකට කිව්වා මොකද සෝපදිතේ නිපාත. මේ ස්කන්ධ ටිකක් ඉතිරියක් තියෙද්දී මේ ස්කන්ධ පංච උපාදාන ස්කන්ධයේ නූපදින ස්වභාවයට පත් කරනවා. සසර නැවත නැවත හට ගන්න බව නතර කරලා. තේරුණාද? ඔන්න මේ කෙලස් ටික නැති කිරීමේ අනාගත රූපය හම් වෙන ගතිය නතර කරනවා. මේ ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා කියන දන්නා නුවණකින් වර්තමාන රූපේ නිරෝධය දකිනවා. තේරුණාද? එතකොට වර්තමාන රූපයේ හේතු නිසා හටගෙන හේතු නිරෝධ වෙනවා කියලා දන්නා වූ දක්නා වූ නුවණක් තියෙන නිසා වර්තමානද රූපයක් ඉතුරු වෙන රූප නිරෝධය දකිනවා. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැති කළා හින්දා රූපේ නැවත හට ගන්න බව නතර කළා. එතකොට මේ සතර අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ධර්මතා හතර නැති වෙනකොට රූපය නැති වෙනවා කියන එක සාක්ෂාත් කරලා තේරුණා. ඒ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික තියෙනකොට රූපය හැදෙනවා හින්දා ඒ හේතු ටික නැති කළා අනාගත රූපය හැදෙන බව නතර කරලා තියෙනවා. වර්තමානයේ අනුගුණ ආහාරය නිසා නැත්තම් හේතු ටික ආහාර නිසා රූපය හැදෙනවා. ආහාරය නැතිනො රූපය නැති වෙනවා. ඒ සිද්ධාන්තයේ ඒ ධර්මතාවයට නුවණයි නම් මෙයාගේ නුවණට හැම වෙලාවම ආම වෙන්නේ අසු වෙන්නේ ආහාරය නිසා හටගත් රූපය ආහාර නිරුද්ධ වෙනවා කියන තැන. ජීවත් වෙනකොට ඒ ඇත්තට නුවණින් ඉන්න සම්මා දිට්ඨිය අනුපදිත පරිණිරවාණය කියන්නේ ඒ ඇත්තද සාක්ෂාත් වෙනවා. ආහාරය නැතිවීමෙන් ඒ තියෙන රූපයක් නිරෝධයට යනවා කියන ටිකක් සිද්ධ වෙනවා පිරුණම් පරම කියන දවසේ. රූපේ සියලු ආකාරයෙන්ම නිරුද්ධ වුණා කියන කාරණාවට එනවා සෝපදිශේෂ නිබ්බාන අනුපදිශේෂ නිබ්බාන කියන දෙකම සිද්ධ වෙනවා ඔය සතර ආහාරය හරියට අතහැරලා.
තේරුණා කියන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන ටික නැතිවීමෙන් රූපේ නැති වෙනවා කියලා කිව්වට අපි කාරණාව හොඳට දකින්න ඕනේ. අවිද්‍යාව, කර්ම, තණ්හා, ඒ කියන්නේ දැන් අවිද්‍යාව, කර්ම, තණ්හා නැති කරනකොට දැන් මේ රූපයක් නැති වෙනවා කියන ප්‍රශ්නයක්. ඒක ජීවිතේට බෑ. අවිද්‍යාව, කර්ම, තණ්හා ඕගලක සංස්කාරනේ නැති කරලා මොකද රූපේ අපිට දෙආකාරයකින් හම්බ වෙනවා. හැදෙනවා. වර්තමාන රූපයේ කනගුණ ආහාරයෙන් හැදෙනවා. අනාගතීය රූපය අපිට හදනවා කෙලෙස් වලින්. එතකොට රූපයේ ඇතිවීම අපිට ditta ධම්ම සහ සම්ප්‍රායික කියලා දෙආකාරයකින් තියෙනවා. නේද? දැන් අතීතයේදී ඒ හේතු ටිකෙනුත් මේ රූපය හැදුවා. කනගුණ දැන් කනගුණ ආහාරනුත් මේ රූපය හදනවා. එතකොට දැන් වර්තමාන භවයේ තුල ජීවිතය මේ රූපය කියන එක පවතින දෙආකාරයකින් උපකාර වෙනවා. අතීත අවිද්‍යාව, කර්ම, තණ්හා කියන කෙලෙස් ටිකත් උපකාර වෙලා වර්තමාන ආහාරය සුදවල තමයි මේ රූපේ තියෙන්නේ. ඉතින් මේක පෙර අවිද්‍යාව, කර්ම, තණ්හා කියන හේතු ටික නැති කරලා ආහාර ප්‍රත්‍යයෙන් විතර ජීවත් වෙනවා නම් අද මේ වගේ කයක් හැදෙයිද? හැදෙන්නේ නැහැ. එතකොට අද අවිද්‍යාව, කර්ම, තණ්හා කියන හේතු ටික නැති කරලා ආහාර ප්‍රත්‍යයෙන් ජීවත් වෙන ස්කන්ධ ටික යම්තේද සිහිනවන එසේ. ස්කන්ධයන්ගේ ඇතිවීම ස්කන්ධය හටගන්න තියෙන හේතු යම්තේද සිහිනවන එසේ. ඒ මට්ටමකින් ජීවත් වෙනකොට තමයි හැමදාම අපි මතක් කරගන්න සෝබුදිසෙස නිපාත කියන්නේ. එතකොට කෙලෙස් ටික නැති කරලා ඔකට ක්ලේශ පරිනිර්වාණය කියලා කියනවා. කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙන. මොකද කෙලෙස් ටික තියෙද්දීම නැවත උපදින එක නතර කළා. රූපේ හට ගැනීම නතර කළා. පුරාණ කර්මයට හටගත් රූපේ ජීවත් වෙනවා. ආ රූපේ හට ගැනීම නතර කළා. තේරෙන්නේ? එතකොට දැන් කනගුණ ආහාරයෙන් රූපය හටගන්නවා කියන තැනකින් ජීවත් වෙනවා. පිරුණම් පානවා කියන්නේ ආහාර ප්‍රත්‍යත් නැති. රූපයේ පවතින තියෙන ආහාරය නැති වෙනවා. ස්පර්ශ ආහාරය නැහැ, විඥාන ආහාරය නැහැ, ඒහිත කබලික ආහාරය නැහැ, ඒහිත රූපය. එතකොට පුරාණ කර්මයට හටගත්ත රූපයක් නැති වෙනකොට නැවත රූපයක් හදන්න කර්මයක් නැති වෙනකොට ඒ රූපය නිරුද්ධ වුණා කියලා කියනවා. රූපයේ පිටිලා යනවා, වේදනාව සිසිල් වෙනවා, සංඥාව නිරුද්ධ වෙනවා, සංස්කාරය සංසිඳනවා, විඥානය සංගත වෙනවා කියලා තමයි කියන්නේ. කෙනෙක් පිරුණම් පානවා නෙමෙයි, රහතන් වහන්සේ නමක් පිරුණම් පානවා නෙමෙයි, අපි නිවන් දකින්නවත් නෙවෙයි. දුක්ඛ ස්කන්ධ ටික නිවිලා යනවා. මේ ස්කන්ධ ටික දුක. මේ කය මම නෙමෙයි, කය දුක. වේදනාව මම නෙමෙයි, වේදනාව දුක. සංඥාව මම නෙමෙයි, සංඥාව දුක. සංඛාරය මම නෙමෙයි, සංඛාරය දුක. විඥානය මම නෙමෙයි, විඥානය දුක. මේ දුක්ඛ ඇති කරන්නේ මෙන්න මේ ප්‍රත්‍ය ටික, හේතු ටික. ඒ හේතු ටික තියෙන තාක් දුක්ඛ ස්කන්ධය පවතී. මේ හේතු ටික නැති වෙනකොට දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙනවා. එතකොට ඒ දුක්ඛ ස්කන්ධ ටික හැදෙන්න ප්‍රථම බලවත් හේතුවක් තමයි ඒ ස්කන්ධ ටික කියන්නේ සත්‍ය පුද්ගලයේ ස්කන්ධ කියන්නේ දුකක් නේද? මේ දුක් නැමැති ස්කන්ධ ටික හටගත්තේ මෙහෙම නේද කියලා නොදන්නා කමමයි නැවත දුක් ස්කන්ධය හදන කෙලෙස් ටිකේ ආරම්භය. සත්‍ය පුද්ගල ආත්ම භාව හරහා විපල්ලාස සංඥාවක් ඇති කරගෙන දුක් ස්කන්ධ ටික හදන කෙලෙස් ආරම්භ කරගන්නවා. එතකොට වෙන්නේ අපි දුක්ඛ ස්කන්ධය නැවත හදන කෙලෙසයකින් යුක්ත මනසකින් ජීවත් වෙනවා. නමුත් වර්තමාන ස්කන්ධ ටික පවතින ආහාර ප්‍රත්‍යයෙන් නෑ. ආහාර නිරෝධයෙන් ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. මේ කෙලෙස් ටිකෙන් නැවත ආහාරයක් හදනවා. සතර ආහාර. එනිසා කිව්වේ ජය කියනකොට අපි දකින්න ඕනේ ස්කන්ධයන්ගේ
මේ හේතු තුන හේතු ටික අතර අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන හේතු හතරයි. අවිද්‍යාව, කර්ම, තණ්හා කියන්නේ සමුදය සත්‍ය අතුරු කළ හේතු ටික. ආහාර කියන්නේ දුක්ඛ සත්‍ය අතුරු කළ හේතු ටික. ඒ තුල කෙලෙස් නැහැ. එතකොට ආහාරය කියන තැනක ඒ ස්කන්ධයන්ගේ පැවැත්මට හේතු වෙච්ච, පැවැත්මට මුල් වෙච්ච මේ ධර්මතාවයක් තියෙනවා මිසක එතන කෙලෙස් තියෙනව නෙවෙයි. ආහාර කියන තැනක කබලික ආහාරය කියන කෙලෙසයක් නෙවෙයි. ස්පර්ශ ආහාරය කියන කෙලෙසයක් නෙවෙයි. නාම රූප ආහාරය කියන කෙලෙසයක් නෙවෙයි. දුක්ඛම හේතු කරගෙන දුක පවතී. ඒක උපදින්න දුකේ දුක්ඛ ස්කන්ධෙම හේතුල දුක්ඛ ස්කන්ධෙම පවතිනවා. මිසක ඒ ආහාර ටිකද දුකටයි යන්නේ. එතන ස්පර්ශය කියන එකේ සමුදය කෘත්‍යයක් කරන්නේ නැහැ. කියන්නේ සමුදය සත්‍ය නැහැ කියලා කබලික ආහාරය කියන එක සමුදය සත්‍යයටයි නැහැ. ඒක දුක්ඛ සත්‍යයටයි. ඒ ආහාරය නේද රූපයයි දුක්ඛ සත්‍යයට. දත්පාන් කවුරුන් නැතවල අවිද්‍යාව, තණ්හාව, කර්ම එහෙම තියෙනවා. ඒවා රූප ඇති කරන හේතු. එතකොට මේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන ධර්මතා හතරේ ආහාරය කියන එක දුක්ඛ සත්‍යයටයි. අවිද්‍යාව, කර්ම, තණ්හා කියන එකයි සමුදය සත්‍යයට. රූපය කියන එක රූපේ නිසා රූපේ හැදෙනවා. කෙලෙසේ නිසා රූපය හැදෙනවා. ඒ කිව්වේ දැන් මේ රූපේ නිසා රූපේ පවතිනවා. කෙලෙසේ නිසා මේ රූපේ පවතිනවා. ඇයි ඒ පවතිනවා හැදෙනවා. දැන් අද ඇති කරගන්න කෙලෙසයක් තියෙනවා නම් මේ කෙලෙසේ හේතු වෙන නැවත රූපය හදන්න. හැදුණු රූපේ පවතින්න රූපය උදව් ජානක ප්‍රත්‍යයෙන් සහ උපස්තම්භක ප්‍රත්‍යයෙන් මේ රූපයට උපකාර කරලා තියෙන මේ ධර්මතා හතර. කෙලෙස් ටික හැම වෙලාවෙම ජනක ප්‍රත්‍යය. අපි කියන්නේ ඔය රජ කුමාරවරුන් බෝසතාණන් වහන්සේ ජනක මාතාව තමයි උපද්දක මාතාව තමයි මහා මායා දේවී. පෝෂණය කළාම කවුද? ප්‍රජාපති. එතකොට එක්කෙනෙක් දෙන්නේ. උපද්දකුවම්මයි පෝෂණය කරන කෙනා. ඒ වගේ රූපේ උපද්දන කෙනා කවුද? අවිද්‍යා, කර්ම, තණ්හා. පෝෂණය කරන කෙනා කවුද? වේදනාව උපද්දන අම්මා කවුද? අවිද්‍යා, කර්ම, තණ්හා. පෝෂණය කරන කෙනා කවුද? ස්පර්ශ. සංඥා සංඛාර ටිකත් එහෙමයි. විඥානේ උපදින කෙනා කවුද? අවිද්‍යාව, කර්ම, තණ්හා. පෝෂණය කරන කෙනා කවුද? එතකොට දැන් මේ පෝෂණය වෙන ටික දකින්න එපා. මේ ජීවිතය දකින්න එපා අවිද්‍යාව, කර්ම, තණ්හාව. මෙතන මේ ටික උපදින්නයි හේතුනේ අවිද්‍යාව, කර්ම, තණ්හා. පවතින්නේ ආහාර වර්ගයෙන්. අවචීම අවිද්‍යා, කර්ම, තණ්හාවෙන් නම් වෙන්නේ වර්තමානයේ රහතන් වහන්සේලාට ඉන්න බෑනේ. පවතිනවා කියන ටික අවිද්‍යා, කර්ම, තණ්හාව කියන වර්තමානයේ පවතිනවා කියන ටිකත් වෙන්නේ. එහෙනම් මේ අවිද්‍යා, කර්ම, තණ්හා නැති කළ ගමම පිරුණම් පාණ්ඩ වෙයි. නේ? නමුත් අවිද්‍යා, කර්ම, තණ්හාවට හටගත්ත ටික පවතින ආහාරපත්‍යෙන් නිසා රහතන් වහන්සේ නමකටවත් ඉන්න පුළුවන්. මොකද හටගන්න පැත්තට හටගන්නවන්න විතරයි අවිද්‍යාව, කර්ම හේතුනේ. හටගත්ත ටික පවතින්නේ ආහාරය නිසා. රහත් තුනත් ආහාර ප්‍රත්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන්. අවිද්‍යාව, කර්ම, තණ්හාවෙන් හටගෙන ආහාර ප්‍රත්‍යයෙන් ජීවත් වෙන ජීවිතය තුල අවිද්‍යාව, කර්ම, තණ්හාවෙන් හටගෙන ආහාර ප්‍රත්‍යයෙන් පවතින්නේ කියන සිදුවෙන සිද්ධිය ඒ හැටියට නොදන්නා අවිද්‍යාව නිසා මම ජීවත් වෙනවා, පුද්ගලයෙක් ජීවත් වෙනවා කියන වැරදි දැකීමත් තණ්හාවත් ඇති කරගත්තොත් මේ ඇත්ත නොදැකීම, වැරදි දැකීම, තණ්හාව කියන එක හේතු වෙන මොකටද?
නැවත ස්කන්ධ ටිකක් උපද්දවන්න. ඉපදුවාම උපද්දූප ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය. අර අපි මේ ක්‍රීඩා කරනකොට තියෙන සහාය දුවනවා කියලා එකක් ගන්නවානේ. පිළි දුවනවා කියලා. අර බැටර් මුල්ල අරගෙන මුළු රවුමම එක්කෙනෙක් යනවද? නෑ. එයා යන්නේ කොච්චර දුරට? අනිත් කෙනා මීටර 400ක් නම් තියෙන්නේ. පළවෙනි මීටර 100 විතරයි යන්නේ. නේද? ඒ වගේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් බැටර් මුල්ල අරගෙන ඇවිල්ලා මේ චිත්තචෛතසික ටික නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික හැදුවා. ඊගාවදල බැටර් මුල්ල අතට ගත්ත අනිත් කෙනා වගේ දැන් ඊට පස්සේ ආහාර ප්‍රත්‍යකින් ගත්ත එක පවත්වා. මෙයා කොච්චර දුරට ගෙනියනවද නැවත රූපයක් හදලා කර්ම ටික හදලා දාන්නක් වගේ. කොහොම තියෙන්නේ? අපි සහාය දුවනවා කියන බෝඩ් එක දාගෙන බැටන් පොල් අරගෙන එක්කෙනෙක්ම දුවනවා හැටියට දැක්කොත් හරියද? එතකොට සහාය දුවනවා කියන්නේ නේද? ඒ වගේ පෙර අවිද්‍යාවේ ස්කන්ධයන්ගේ උද්‍යත්ත ගන්න ප්‍රඥාව ජීවිතයකට පුදුම නාට කරන ධර්මයක් එකයි කියන්නේ මනාව දුක් ජීවීම පිණිස පවතින ඒ වගේම ආර්යෝ කලකිරීම පිණිස පවතින. අපි ලෝකේ කොච්චර දේවල් වලට කලකිරුණත් ආපෝ ටිකකින් කලකිරුණේ අතහැරෙනවනේ. නමුත් සසර ගැන මනාව කලකිරුණා වෙන්නේ. සබ්බේ සංඛාර අනිත්‍යය යදාපඤ්ඤය පතති අතනින්දි දුක්ඛේ. එතන නිබ්බින්දති කියලා කලකිරෙනවා කියලා කතා කළා නම් අන්න ඒ වගේ අවබෝධකින් යන කලකිරීමක් කියන්නේ මේ ස්කන්ධයන්ගේ උදේවැය දැක්කම. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය දැකීම කියනකොට ඔයගොල්ලන්ට ස්කන්ධ ටික මේ සතර ආහාරي ජනක ප්‍රත්‍යය සහ උපස්තම්භක ප්‍රත්‍යය. ජනක ප්‍රත්‍යය කියලා කියන්නේ මොකේද? උපද්දවන පැත්තට. උපස්තම්භක කියලා කිව්වේ උපස්ථාන කරන පැවැත්මට ඇතිවෙන පැත්තට. මේ හේතු ටිකෙන් රූපේ උපද්දවන්නේ මෙහෙමයි මේ අවස්ථාවයි. මේ හේතුන්ගේ රූපේ පවත්න්නේ මේකයි මේ අවස්ථාවයි කියලා දැනගන්න ඕනේ. ඒක කිව්වේ අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැම වෙලාවෙම ජනක ප්‍රත්‍යයෙන් කියනකොට එහෙනම් මේ දැන් තියෙන ටික නෙමෙයි. අවිද්‍යා කර්ම පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් තමයි දැන් ටික විතරයි. දැන් අද අවිද්‍යා කර්ම තණ්හාවෙන් නැවත මේ බඳු ස්කන්ධ ටිකක් උපද්දවනවා. උපස්තම්භක ප්‍රත්‍යයෙන් ආහාර පෙර ජීවිතී ආහාර ප්‍රත්‍යයෙන් ඒ ස්කන්ධ ටික පැවතුන. ඒ නාම රූප දෙක ඉතුරු දෙතුන් දැන් නිරුද්ධ වෙලා. දැන් ආහාර ප්‍රත්‍යය අද මේ නාම රූප දෙක පවතින. මේ නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිසායි දිගින් දිගට යන සත්‍යය කියනවා නෙමෙයි ආත්මයක් කියනවා නෙමෙයි දිගින් දිගට යන නාම රූප දෙකක්වත් කියනවා නෙමෙයි කියලා කියන්නේ. රූපය මරණයෙන් පස්සේ රූපය යන්නේ නැහැ නාමය යන්නේ නැහැ නාම රූප දෙකෙන් එකක්වත් යන්නේ නැහැ කියලා අපි කියන්නේ. ඒ නිසා. ඉතින් රූපය හෝ මරණයෙන් පස්සේ ඒ ප්‍රතිසන්දිය පිණිස යනවා. නාම ධර්ම හෝ යනවා. නාම රූප දෙකම හෝ යනවා. දෙකෙන් එකක් හෝ යනවා. ආත්මය කියලා කිව්වට කමක් නැහැ. නමුත් මේ නාම රූප දෙකෙන් එකක්වත් යන්නේ නැතුව අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන කියලා පටිසම්පාදයක් වෙනන්නේ මෙන්න මෙහෙම ඉපදීම වෙනවා. විඥානක නාම රූප කියන ධර්මතාවයක් වෙන ඒ වෙන්නේ අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපම් කියන තැනින් එකක මේ නාම රූප දෙකකින් එකක්වත් මේ ප්‍රතිසන්දිය පිණිස විඥානය පිණිස පවතින්නේ නැහැ. කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕන. ඒ කියන්නේ දැන් කන බොන ආහාරයෙන් රූපය හැදෙනවා. ස්පර්ශ නිසා වේදනා සංඥා හැදෙනවා. නාම රූප ප්‍රත්‍ය විඥානය හැදෙනවා. ඒ හටගන්න ස්කන්ධය ඒ ප්‍රත්‍ය නැතිව නැති වෙනවා මිසක ඒව එකක්වත් සතර ප්‍රතිසන්දිය පිණිස පවතින්නේ නැහැ. එතකොට නමුත් ඒ ආහාරය නිසා හටගන්න ස්කන්ධයන්ගේ යතහ ස්වභාවය ඒ ස්කන්ධ ටික හටගත්තේ මේ ආහාර නිසායි. මේ ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා සම්මා දිට්ඨිය කියන්නේ ඒ ඇත්ත ඇති හැටිම දකින්නකම. ඒ ඌදේ ඌ විදිහට නොදකින්න කමට කියනවා මොකද්ද? අවිද්‍යාව. අන්න දැන් ඊගාව භවයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිණිස ආරම්භය. ඇත්ත නොදකින්නකොට නොදකීමත් එක්කම
වර්තමාන කර්ම ආරම්භ වෙනවා. අවිද්‍යාව නැති කල්ලි අපිට මේ අරමුණ හම්බ වෙන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන්මයි. ඊට පස්සේ ඒ අනුවේ තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙනකොට අපි අරමුණ කර්මණක් ගන්න අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික හදාගන්න. හැබැයි අපිට හේතු ටික හදාගන්න උපකාරී වෙච්ච ස්කන්ධ ටික තියෙන ආහාරපත්ති. මෙතනදී මේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික තිබුණාම නැවත ප්‍රතිසන්දිත්වස්ති. නැවත ස්කන්ධය උපදිනවා. ඉපදුවට පස්සේ උපන්න තැනක ආයත ආහාරපත්තිය ස්කන්ධ ක්‍රියාවලිය පටන් ගන්නවා. එතකොට රූපේ කියන එක ඇති වෙන්න මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකම උදව් වෙලා තියෙනවා. ඒ වැඩ පිළිවෙල නවත්තද්දී අපිට කොටස් දෙකකින් තමයි නතර කරන්න වෙන්නේ. සංය කොටසකට බෑ. වර්තමාන මේ සිද්ධාන්තයේ පැහැදිලි කරගෙන අවිද්‍යාව නැති කළ විද්‍යාව උපදවාගෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැති කරන්න ඕන. පුරාණ කර්මයට හටගත්ත ස්කන්ධ ටිකේ ජීවත් වෙනවා ආහාර ප්‍රත්‍යයෙන්. එතකොට අනාගත ස්කන්ධ ටික නූපදින ස්වභාවයට පත් කළ වර්තමාන ස්කන්ධ ටිකේ ජීවත් වෙන එකට කියනවා මොකද්ද? සෝතපිතේ රහත් වෙනවා. ඔතෙන් තමයි අර කියන්නේ මේ විරත් චිත්ත ආයතිකේ බවස්නේ. නැවත භවයක නොයලුණු සිතින් වාසය කරනවා. එතකොට ජීවත් වීම නැවත භවයකට භවයක් නැහැදෙන විදිහට භවයකට නොයලුණු සිතකින් වාසය කරනවා. පුරාණ කර්ම හටගත් ආහාර ටිකේ ජීවිතයේ අන්තිම මොහොතනකොට කියනම් පුරාණ කර්මයේ ඡේදන. අන්න දැන් කිව්ව හරියටම ආහාරපත්ය. ආහාර නිරෝධය රූප වර්තමාන රූපයගේ නිරෝධය කියන්නේ. අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති කරලා අනාගතේ රූපය නොහට ගන්න බව පත් කරපු ටිකට කිව්ව සෝපදේශ නිපාන. ඉපදීම නතර කළා. මම උපදීන්නේ නැහැ ඉපදීම නතර කළා කියලා වයනසෝම කියන්න පුළුවන්. මොකද උපදීන තියෙන හේතුව නැති කළා නිසා. වර්තමානයේක ආහාර ප්‍රත්‍යයෙන් රූපේ පවතිනවා. ඊට පස්සේ දැන් මේ වැඩි දුක නතර කරලා තියෙනවා. කාය කෙලවර කොට ජීවිතයේ කෙලවර කොට ඇති දුක විතරක් ඉතුරු වෙලා. දුක්ඛ ස්කන්ධයක් තියෙනවා. පිරුම් පානවා කියන දවසේ දෙන්නේ මේ දුක්ඛ ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් පවතින ඒ ආහාර නිරෝධේ ඉතුරු දුක්ඛ ස්කන්ධ ටිකත් අතහැරෙනවා. එතකොට නිබ්බත් දීරා යතයන් පදීපෝ ඒ දීර්ය මහසි පහනක් නොනවා වගේ වෙනවා. එතකොට අපි මතක තියාගන්න ඕනේ ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා කියන සිද්ධිය වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන ක්ලේශ ප්‍රහාණය කළා තිබුණු තැනට. එහෙම නැත්නම් ආහාරය නැතිවීමෙන් රූපය නැති වෙද්දී කෙලෙස් නැති නොකල කෙනාට නිරෝධයක් නෙවෙයි මරණයක් වෙන්නේ. ඇයි ඒ නැවත ඉපදෙන නිසා. ඉපදීමකට සාපේක්ෂයි. කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය කියනකොට ඔගොල්ලෝ ඒකෙදි ස්කන්ධ ටික කියන්නේ දුක්ඛ සත්‍යය. ඒ දුක ඇති කරන හේතුව තුලක් තියෙනවා දුකේ කොටසකුත් තියෙනවා සමුදය කොටසකුත් තියෙනවා කියන නෝනත් ඕනොත්. ඒ කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකේදී අවිද්‍යා කර්ම තණ්හා කියලා කියේ සමුදය සත්‍ය කෙලෙස්. ආහාර කියලා කියන්නේ දුක්ඛ සත්‍යයටයි. දුක් ස්කන්ධයට අයිති ස්කන්ධ ටිකක්. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික හැම වෙලාවෙම රූපය හදලා තියෙන ජනක ප්‍රත්‍යය ඇති කරන පැත්තට.
ආහාර සමුදය රූප සමුදය කියන හැමතැනකම උපස්තම්භක ප්‍රත්‍යයෙන් උපකාර කරන ප්‍රත්‍යයෙන් රූපයට කියන එක දකින්න ඕන. මොකද පෙර හේතුවට හැදුණු මේ රූපය කියන ටික අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හතරම තියෙනවා වුණොත් අපිට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දකින්න හම්බ වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඒ වගේ නමුත් හදන්ට හේතු වුණාට හැදුණු තැන තියෙන ආහාර ප්‍රත්‍යයෙන් කියන දකින්න. ඔන්න උදෙන්ටයි අපි ආපහු යන්න ඕනේ පුරාණ කර්මයෙන් තමයි හැදුණු තැන තියෙන ආහාර ටික. මේ ආහාරයේ පිරිසිදු දැකලා හතර ආහාරයේ පිරිසිදු දැකලා අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැති කළොත් නැවත සතර ආහාරයේ ඇති කරන බව නැති කරලා නැවත ඉපදීම නැති කරලා ඔකට කියනවා සෝපදිදේශ නිර්වාණ. ස්කන්ධ ඉතිරිය තියෙද්දිම නිවන් දැකලා ඉපදීම නැති කළ කෙනෙක් නෑ. නිකන් කෙනෙක් එහෙම නෙමෙයි සතර පස්චිම භවිකය කියලා කියන අන්තිමාත්ම භාවය ගත කරන කෙනෙක්. සතර ඉපදීම නැති කළ කෙනෙක් කියන ගණේට යනවා ස්කන්ධ ටික විතරක් තියදී කෙලෙස් නැති කරනවා. ස්කන්ධ ටික අත්හැරෙනවා ස්කන්ධ ටික නිරුද්ධ වෙන එදාට එතනට කියනවා පහනක් මොනෝගෙන යනවා පිරුමම් පෑව. අපි පිරුමම් පෑව රහතන් වහන්සේ කියනකොට අපිට තේරෙන්න ඕනේ ආහාර ප්‍රත්‍යයෙන් දුක්ඛ ස්කන්ධ ටික නිරුද්ධ වෙලා නේද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික ආහාර නිරුද්ධ වෙලා කියන සිද්ධියක් වෙන්නේ. අපි කෙනෙක් පිරුමම් පෑව කියලා කතා කරන තැනකත් වෙන්නේ මෙහෙම ධර්මතාවයක් කියලා දකින්න දක්ෂ වෙන්නට ඕනේ. ඒ කියන්නේ තව රහතන් වහන්සේ කෙනෙක් පිරුමම් පානවා කියලා දකින්න එපා. ඒක පුද්ගල සංකල්පයක්. කතා කරනකොට විවහාරයේ සම්මුතිය තමයි රහතන් වහන්සේ කෙනෙක් ගැන කතා කරන්නේ. රහතන් වහන්සේගේ ජීවත් වීම රහතන් වහන්සේගේ පිරිනොම් පෑම කතා කරන්නේ පුද්ගල භාවයේ දුරුනොවිච්ච අපි පුද්ගල භාවයකින් අපි මෙහෙම කතා කරනකොට රහතන් වහන්සේ කියන තැනක් තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් පවතින ස්කන්ධ ටික. කෙලෙස් අයින් කළා ආහාර ප්‍රත්‍යයෙන් ස්කන්ධ ටිකේ පැවැත්ම විතර පවතින සිද්ධියයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ධර්ම කියලා කියන්නේ ජීවිතයයි ධර්මයයි දෙකක් නෙවෙයි එකක්. එතකොට රහතන් වහන්සේ පිටුම්දාව කියලා කියන ඒ ස්කන්ධ ටිකත් ඇති වෙන තැන. එතකොට මෙන්න මේ උද්‍යත්ත ගාමී ප්‍රඥාව කියනකොට හාත්පස වටලා ඔන්නෝය ප්‍රභේද සහගත ඔය නෝන අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්තම් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් රූපය හැදෙනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර නැති රූපය නැති වෙනවා කියලා ගිරව කිව්වා වගේ කිව්වට වැඩක් නැහැ. අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් රූපය හැදෙනකොට කොහොමද රූපය හැදුනේ? කියනකොට ඕගොල්ලෝ දැක්වන්න ඕන පුරාණ හේතුන්ගේ මේ රූපය හැදුන හැටි ඒ හැදුන රූපය ආහාර කරගෙන පවතින හැටි. අද ආහාර කර පෙර අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගෙන ආහාරයෙන් පවතිනවා කියන මේ සිද්ධාන්තය නොදන්නා කමෙන් ආරම්භ වෙච්ච අවිද්‍යා කර්ම තණ්හාවෙන් නැවත රූපය හදන හැටි හැදුණු රූපය ආහාර ප්‍රත්‍යයෙන් පවතින හැටි ඔගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ටික තිබුණාම රූපය අවිද්‍යා කර්ම තණ්හාවෙන් රූපය හැදෙනවා කියනකොට ඔගොල්ලෝ ශනිකව දන්නවා උපදීම සහ පැවැත්ම කියන එක. ඉපදීම සහ පැවැත්ම කියන එක. එතකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියනකොට ඒ හතර නැති වෙන රූපය ඇති වෙනවා කියනකොට නොයිපීදීම සහ නොපැවැත්ම ගන්නවා. අතන ඉපදීම සහ පැවැත්ම ගැන හොඳට නොවනයි මේ ප්‍රත්‍ය හතර නිරෝධය දකිනකොට නොයිපදීම සහ නොපැවැත්ම ගන්නවා. හරියටම මෙන්න මේ නුවණ තියාගෙන ධර්මය ගවේෂණය කරන් ඉගෙන ගන්න. ඒක නේද අදද කොහෙද තේරෙලා තියෙන්නේ මෙච්චර දවස් කියනනේ. ඒ කියන්නේ
ඒක කට්ටිය හිතාගෙන ඉන්නේ අවිද්‍යාව කර්ම තණ්හා කියන ටිකත් මේ දැන් මේ වර්තමාන ජීවිතේ තියෙනවා කියලා. එහෙම. එහෙම තිබුණොත් රහතන් වහන්සේලාට එහෙම වැඩෙන්න බැහැ. ඉතින් මෙන්න මේ කාරණා 10ක් බුදුරජාණන් වහන්සේ දෙන්නවා. මෙන්න මේ කාරණා 10 නාථ කරන ධර්මයක්. ඉතින් ජීවිතයට හරියට නෑදෑයෙක් ඉන්නවා වගේ රාක්ෂිත පුද්ගලයෙක් උපකාරී පුද්ගලයෙක් ඉන්නවා වගේ මේ නාථ කරන ධර්ම තිබුණොත් තමන්ව දුකෙන් පීඩාවෙන් මුදවලා නිදුක් බව පහසු බව ලබා දීලා ජීවිතේ රැකවරණයක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා හැමදේම පුළුවන් තරම් අපි මේ කතා කරලා උද්‍යත්ත ගාමී ප්‍රඥාව ඒක ජීවිතේ නාථ කරන ධර්මයක් විතරයි. මේ නාථ කරන ධර්මතා චිකෙන්න යම් කිසි කෙනෙක් සමන්නාගතන යුක්ත නම් එයාගේ ජීවිතයට සැබවින්ම රැකවරණය කරලා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණා 10 පෙන්නලා කියනවා අනාථ වික්‍රේ විහෙරතම අනාථ දුක්ඛං වික්‍රේ අනාථ විහෙරති. මානෙ සනාත පිටක් කරනත් ඇතුල් වාසය කරන්නේ අනාථ වාසය කරන්න එපා. මොකක් නිසා අනාථ වාසය කිරීම දුකක් කියලා. ඒ නිසා සසර බොහෝ කාලයක් අනාථ වෙච්ච අපි අනාථව ආවනසයි දුක් විඳේ. ඉතින් ඒ අනාථ වෙච්ච අපිට නාථ වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේට දේශනා කරන අනාථ අසරණ සරණව කියලා. ඉතින් අනාථ වෙච්ච ලෝකයට නාථ කරන ධර්මයක් පෙන්නලා ජීවිතේට නාථ බව අරගෙන දෙන බුදුහාමුදුරුවෝ නෝනන අපේ ජීවිතයට පිළිටක් රැකවරණය කරන ධර්මත ඇති කරගන්න අපි දන්නේ නැහැ. ලෝකේ කවුරුවත් අපේ ජීවිතයේ පිළිටක් කරනක් ඇති කරගන්න ධර්මතාවක් පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ මේගොල්ලෝ ගාවත් නැහැ. ලෝකේ හැමෝම අනාථ වෙද්දී නාථ කරන ධර්මයක් පෙන්වන්නේ නැහැ. අනාථ වෙච්ච කෙනෙකුට නාථ වෙන්න බෑ. පිළිට වෙන්න බෑ. පිළිට කරගත්ත කෙනෙකුටමයි තව කෙනෙකුට පිළිට වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මඩේ වුණ කෙනෙකුට තව කෙනෙකු ගොඩ ගන්න බෑ. මඩෙන් ගොඩාපු කෙනෙකුට විතරයි මඩෙන් තව කෙනෙක්ව ගොඩ ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා හැමදෙනාම මේ අංගුත්තර නිකායේ දසක නිපාතේ නාථ කරන සූත්‍රය ප්‍රථම නාථ කරන සූත්‍රය මම දේශනා කළේ. ඒකේ කරුණු ටික අහලා තව ටිකක් හොඳට හිතලා ඒ තියෙන විදිහට ඒ ධර්මයේ තමන් තුළ උපදවා ගන්නට උත්සාහවත්. ඒක ජීවිතයකට පිළිකරණක් ලැබෙන ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ඒක එහෙමමයි. ඒකෙන් කවදාවත් අනාත්ම බව අකරණ බව ලැබෙන්නේ නැහැ කියලා බුදුදහමක් ඇති කරගන්න. ඇති කරගෙන ජීවිතයට පිටක් කරනක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. ඒ වගේ මේ උද්‍යත්තගාමී ප්‍රඥාව කියන්නේ ආර්යෝ කලකිරීම පිණිස පවතින මොනවද දුක් ගෙවීම පිණිස පවතින මොනවද ඒ මොනක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න මම ඔය මතක් කළ විදිහට මේකේ සමුදය සත්‍ය සහ දුක්ඛ සත්‍ය කියන සත්‍ය කියන කාරණාව තුලින් ස්කන්ධය උපදින හැටි සහ පවතින හැටි අවබෝධ වෙන විදිහට ස්කන්ධයන්ගේ උද්‍යත ගාම ප්‍රඥාව තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. හැම දිනකටම මේ දේශනාව උපන්නා කුසලයේ